අද අපි දෙන බ්‍රේක් එකේ තියෙන සර්. අද දවස මොකද්ද? අද සර් ඇවිල්ලා 8 සර්. ටියුස්ඩේ නේ සර්. ඔව්. 8 වෙනිදා තියෙන බ්‍රේක් එකද? ඔව් බ්‍රේක් එකේ තියෙන සර්. ඒ කියන්නේ මේ සර් දිවිසාන් ඉස්සලා කතා කරා මේ චේන්ජ් කරගන්නවා කියලා ඊට පස්සේ ආයේ පස්සේ කිව්වා මේ කරන්නේ නැහැ කියලා සර්. පොඩ්ඩයි. බෑ. අද තියෙන බ්‍රේක් වෙන්න බෑ. බ්‍රේක් පොඩි සර්. අලුතෙන් ආපු ලිස්ට් එක බලලාද ඔය කියන්නේ පරණ එක බලලාද? සර් අලුතෙන් එකක් ආවේ නෑනේ සර්. අලුතෙන් එකක් එව්වා. අපි නම් හම්බුන්නේ නැහැ සර්. ඊයේ කවුරු කියලාද මතකව කට්ටිය? ඊයේ සර් මේ තුසිතලනේ කරේ සර් චැසි. ඊයේ තුසිත මේ දින අලුත් එක. අදාට හෙට තමයි කට්ටිය තියෙන්නේ. සර් අපිට ඔක හම්බුන්නේ නැහැ සර් මේ අපිට ආව පාරණ එක තියෙන සර්. මම මේක මෙයාලට ඇව්වේ. තුසිතලාට එමෙ ඇව්වා දැන් ඔයාලා පරණ එක බලනවා නම් පරණ එකේ තුසිතල නෙමෙයි පළවෙනි ඉතින් පරණ එකේ පළවෙනි ඉතිරේ අද එක්සලරි ඒ කට්ටිය ඊයේ ආවේ නැහැ. ඒ කට්ටියට අද තියෙන්නේ. මොකක් කරි පටලැවිල්ලක් කරලා තියෙන්නේ. දැන් කමන්නේ දැන් ආපු එක කරන්න එපා. ඔය කට්ටිය බ්‍රේක් එක නේ. බ්‍රේක් එකේ ඩොකියුමන්ට් එක බලලා මට තප්පර 10ක් දෙනවා. හරි සර් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය දෙන්නෙන් කාට හරි පුළුවන්කම තියනවද මේ ඔයාලගේ
කම්පියුටර් එකෙන් ඇවිල්ලා ඉන්නේ ලැප්ටොප් එක එහෙම ඇවිත් ඉන්නවා ඔව් සර්. ඔය කට්ටිය ඩිසයින් එක තියෙන කෙනෙක් මට පොඩ්ඩක් ෂෙයා කරන්න මගේ ඩිසයින් එක ඕපන් කරාම හැම වෙලාවෙම ආ සර්. ඕපන් වෙන්නේ නැහැ ෆුල් ඩිසයින් එක ෆුල් ඇසෙම්බලි එක ඕපන් වෙන්නේ නෙට්වර්ක් වල තියෙන ස්ලෝ එක දැන් පොඩ්ඩක් ඉන්සර් බලමු. මේ එරර් මෙසේජ් එකක් එනවා ඒ අපි චෙක් කරා සර් මේ මැෂින් දෙක කර දාලා මේ ප්‍රශ්නයක් වෙන විදියක් නැහැ. නෑ ඔය කට්ටිය කලින් එවපු එකෙත් ඔහොම තිබ්බා මේ අලුත් එකෙත් එහෙම සර් මේ අර නිව් ෆෝල්ඩර් කියලා තියෙන ෆයිල් එක නෙමෙයි සර් මේ අර නිකන් කොමන් ඒ කියන්නේ මේ රූප ඔක්කොම තියෙන එකේ සර් තියෙනවා මේ ෆයිනල් කියලා එකක්. ඒක තමයි සර් මේ වැඩ කරන්නේ. මේක නෙමෙයිද මං ගන්න ඕනේ මේ මෙතන ස්ක්‍රීන් එක ෂෙයා කරන්න සර් එහෙනම් නැත්නම් ෂෙයා මේක කරන්න. නෙමෙයිද මේ පාර්ට්ස් ටික ඔක්කොම තියෙන එකේ මෙන්න මේකනේ ඔයාලගේ ඇසෙම්බලි එක ඒක ඕපන් කරාම ඔක නෙමෙයි සර්. නෑ මේක නෙමෙයි මෙන්න මෙච්චරයි මගේ ඕපන් වෙන්නේ හරිද ඕපන් වෙන්නේ නැහැ දැන් මම මේක ක්ලෝස් කරලා සර් ඒ ෆෝල්ඩර් නම සර් මොකක්ද තියෙන්නේ මේ ඒක බ්‍රේක් සිස්ටම් කියලා ෆයිනල් ඇසම් කියලා විතරයි සර් මේ මේකේ තියෙන්න ඕනේ. මොකේද සර් මේ කම්ප්ලීට් ඩ්‍රොයින්. මේ ස්ටේ බ්‍රේක් අන්තිම සිස්ටම් දාපු නෙමෙයි සර් නෙමෙයි ෆයිල් එක. ඈ නෑ සර් නෑ. සර්ට මම අර මේ Google Drive එක අප්ලෝඩ් කරලා තිබ්බද? මම මේකක් ගන්න ඔය මේ ෆයිල් එක නෙමෙයි සර්. ආ හොඳයි මේ Google Drive එකක් තියෙනවානේ ඒක නෙමෙයි මේ ඕපන් කරන්නේ මේ හරි මම මේක ඕපන් වෙනකම් මම බේසික් ටිකක් කියන්න. එතකොට දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ මේ දවස් ටිකේ අර එක එකනාගේ ඩිසයින් බලන අඩුපාඩු තියෙන ටික කතා කරන එක. එතකොට ඔය දෙන්න කරනකොට ඔය දෙන්න නේද වීල් හබ් එහෙම ඩිසයින් එක කරේ. අපි දෙන්නම සර් කතා කරලා තමයි කරේ කියන්නේ. ගෙදර ඉඳලා. හරි හරි ඒක ප්‍රශ්නයක් නෑ මට. මම ඔය දෙන්නනේ වීල් හබ් එකත් ඔය කට්ටියම කරේ. ඔව් සර්. එතකොට හබ් එක කරනකොට ඉස්සරහා හබ් එකේ ස්ටියරින් වලට ආම්මේ ස්ටියරින් හයි වෙන තැනක් තියෙනවද? මට මතක නැහැ තිබ්බා කියලා. ස්ටියරින් ඔය කට්ටිය දැන් ස්ටියරින් කරන්න එක්කනේ නැති එක හරි. ඔව් සර්. එනවාට ස්ටියරින් මේ ලින්ක් එක හයි වෙන්න කවුරු මේ තැනක් තියෙනවද? මට ඒකයි දැනගන්න. ඒක සර් මේ දැන් නෑ සර් තාම මේ පස්සේ ගන්න කියලා මම හිටියේ. ඒක ෆයිනල් එකට ඕනේ. ෆයිනල් මේවා කෙනකොට ස්ටියරින් එක ඇඩ් වෙන්න ඕනේ ස්පෙෂලි. මම ඊයේ චැසි කට්ටියට කිව්වා කට්ටියත් එක්ක කතා කරගෙන අර සාමාන්‍ය ලොකේෂන් එකක් නිකන් ඉස්සලා ID අඳුරගත්තා නම් එතෙන්ද මේ මේවා කරගන්න කියලා. ඒ කියන්නේ ලොකේෂන් එක ඉස්සලා හයි කරගන්න තෝරගන්න කියලා. ඊට පස්සේ ඒ ලොකේෂන් එකත් එක්ක බලලා දැන් ඔයාලා කොච්චර කරත් ඔය කට්ටියට ස්ටියරින් එක හයි කරන්න වෙන්නේ ඉස්සරහ පැත්තෙන් ස්ටියරින් එක අපිට එක්ක පිටිපස්සෙන් හරවන්න හදන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්සරහෙන් හරවන්න නේද? එතකොට ඔය කට්ටියට ලේසි කොහොමද? මම හිතන්නේ ඉස්සරහ ඉඩ තියෙනවා පිටිපස්සේ ඉඩ නැතුව. පිටිපස්සෙන් ඉඩ නෑ මේ ඉස්සරහෙන් තමයි සර් ගන්න වෙන්නේ. ඉස්සරහෙන් ගන්න ඕනේ. ඉස්සරහෙන් අර වැඩි ඕනේ නෑ මේ ස්ටියරින් එක හයි වෙන තැන විතරක් අයිඩියා එකක් ගත්තා නම් ඒ කියන්නේ කොහොමද චැසි එකේ යටම යටින් හයි වෙන්නේ යටම පැත්තෙන්නේ. ඔව් සර්. ඒකට ඒ හරියට හරියන විදිහට පොඩි ආම් කෑල්ලක් හයි කරගන්න පුළුවන්. ඒක ටයි රෝඩ් එක හයි වෙන තැන තියෙනවා. එතන. මේකේ මොකද්ද ෆයිල් එක? මොකද්ද මේකේ නම කිව්වේ? ෆයිල් එක කා කියලා හිතුවා. ෆයිනල් කා. ෆයිනල් ඇසම් කියලා තියෙන සර්. ඇසෙම් නේද? සර් මම කියන්නේ ෆයිල් එකේ නම සම් ෆුල් ෆයිල් එකේ නම.
නැත්තම ෂෙයා කරන්න සර්. පොඩ්ඩක් ගන්න නැති වගේ ටිකක් ලොකුයි ෆයිල් එක නේ මෙගාබයිට් 130ක් ඇති. 137ක් අපි අර රික්වෙස්ට් කරපු software එකක් හම්බෙලා තියෙනවා එමුණුත් ඒ software එක ඔය කට්ටියට ගෙදරින්ම use කරන්න පුළුවන් කියන්නේ එන්න ඕනෙත් නැහැ ඒකේ ස්ටුඩන්ට්ස් versions හම්බෙනවා ස්ටුඩන්ට් version එක ඔය කට්ටියට ඔක්කොම full software එක use කරන්න ගෙදරින් use කරන්න permission දෙනවා solidworks න තමයි solidworks ඇත්තටම base කරලා තියෙන්නේ Siemens කියලා කම්පැනි එකක් අහලා තියෙනවා ඔව් සර්. ඔව් Siemens ලගේ base Siemens ලගේ part එකක් තමයි solidworks එකත් use කරන්නේ එතකොට ඒ solidworksම ඉදියටම වැඩ කරන solidworks තමයි solid edge කියලා තියෙන්නේ ඒක තමයි මේ අපේ industry automobile industry එක use කරන්න ගොඩක් solidworks වල වඩා solid edge ඒ software එක තමයි මේ අපි ගත්තේ එතකොට දැන් මේක අර simulation run කරන්න එහෙම ප්‍රශ්න තිබ්බනේ ඔකට ඒ ප්‍රශ්න මේ ඒකේ නෑ ඒක ඩිසයින් කරන්න ඔක්කොම මේ solid work විදියට නේ තියෙන්නේ. වෙනසක් නැහැ. solidworks ඒ කියන්නේ solidworks වල design කරනවා solid edge වල වැඩ කරනවා මම තාම ටෙස්ට් කරේ නෑ අද තමයි අපිට මේල් එක ආවේ මම ඩවුන්ලෝඩ් දෙන්න දාන්න ඕනේ ඩවුන්ලෝඩ් කරලා බලලා මම කියන්නම් මොකද තාත්තේ සර් එතකොට මේ අපේ පාට් එකේ සර් සිමියුලේෂන් වලට මොනවාස ඕනේ මේ ඒ කියන්නේ මොකක්ද අපි බලන්න ඕනේ සර් ඔයාලගේ සිමියුලේෂන් වලට කරන්න තියෙන්නේ ඔයාලා wheel hub එකයි upright එකයි කරා නේද අප්‍රයිට් එක කරේ මේ සස්පෙන්ෂන් කට්ටිය සර් සස්පෙන්ෂන් එක එතකොට ඔයාලගේ තියෙන්නේ wheel upright එකට high වෙනවා නේද ඔය කට්ටියගේ brake එක ඔව් එතකොට ඒ high වෙන තැන brake එක high වෙනකොට bracket එකක් වෙනම ගහුවේ නැද්ද බලමු මේක ඕපන් වෙනවා බලන්න කියන්නේ නැත්නම් වගේ තියෙනවනම් ෂෙයා කරන්නකො දැන් මේක ඕපන් කරනවා ෂෙයා කරනවා. So host එක design දැනේ සර්. දැන් බලන්න පුළුවන් නේ එහෙම නැතුව සර් අර මේ බ්‍රේකින් ඩිස්ටන්ස් එහෙම බලන්න විදියක් නැහැ නේ සර් සිමියුලේෂන් වල distance එකම බලන්න විදියක් නම් තියෙනවා ෂෙයා කරාම මේ ඇහෙන්නේ නැහැ නේ කියන්නේ ඔව් සර් මේ දැන් මේ කාර් එක සම්පූර්ණයෙන් ඇසෙම්බල් වෙලාද තියෙන්නේ සර් තව මේ අඩුපාඩු සර් ඔය කරන් යද්දි තව සෙට් වෙනවා සර් මේ තාම ඉවරයි කියන්න ඔය අපිට එහෙම තමයි ඉතින් ඔය කරනකොට ඔව් සර් මේ බ්‍රේක් එකේ මේ හෝස් එකක්ද මේ යන්නේ කොහෙද සර් යටින් හෝස් එකක්ද මේ යන්නේ බ්‍රේක් ලයින් සර් ඔව් බ්‍රේක් ලයින් එක දැන් මේක ෆ්ලෙක්සිබල් ලයින් යන්නේ මේ හරියන්නේ ඔව් ඒතකොට සාමාන්‍යයෙන් ෆ්ලෙක්සිබල් ලයින් එක යවන්නේ මෙන්න මේ ආම් එක දිගේ ආම් එක තියෙන්නේ ආම් එක දිගේ තමයි යවන්න ඕනේ. කියන්නේ අපර් හරි ලෝවර් හරි ආම් වල හරියන්නේ ඔය කියන්නේ ඔකට්ටියගේ තොර සිමියුලේෂන් කියලා ලොකු දෙයක් එන්නේ නැහැ නේද? දැන් ඔකට්ටියගේ ආම් එක කෙලින්ම හයි වෙලා තියෙනවා නා. ඒ කියන්නේ සර් එතකොට අපි බලන්න ඕනේ මේ හබ් එකේ ෆේලියර් එනවද කියලා විතරයි නේද? ඔව් හබ් එකේ ෆේලියර් එනවද කියලා බලන්න ඕනේ. ඔකට්ටියගේ බෑරින් එක ඔයාලාද සිලෙක්ට් කරේ? හබ් එක ඔයාලා නම් කරේ බෑරින් එක ඔයාලට නෙන්නේ. ඔව්. බෑරින් එක ඔයාලාද සිලෙක්ට් කරේ? ඔව් සර් ඒක අපි දැම්මේ. කොහොමද බෑරින් එක සිලෙක්ට් කරේ? ඒක නම් සර් හැබැයි එහෙම මේ ඒ කියන්නේ අපි කැල්කියුලේෂන් වත් මොනවත් කරේ නැහැ සර් නිකන් ජස්ට් දැම්මේ මේ ඉස්සරහට දැම්ම බෑරින් ටයිප් එක මොකක්ද? නිකන් සර් බෝල ඔව් ඉස්සරහට දාන්නේ බෝල් බෑරින් නෙමෙයි. ඉස්සරහට දාන්නේ කෝන් බෑරින් නෙමෙයි. ඒක ඔයාලට කියලා දෙන්න වෙනවා වෙනම මට. ඒක නෑ සර් ඇයි
කෝන් බෑරින් දාන්නේ වාහනේ රෝදේ හරවනකොට පෝස් එක වැඩ කරන විදිහටනේ. රෝදේ හැරවෙනවනේ ඉස්සරහ පිටිපස්සට දාන්න පුළුවන් බෝ. ඉස්සරහට දාන්නේ නැහැ. ඉස්සරහට ටේපර් එකට පෝස් එක යන්නේ. ඒකයි. එතකොට ඒක වෙනස් වෙන්න ඕනේ නේද? ඔව් එතන වෙනස් වෙන්න ඕනේ. හරි ඕපන් වුණා යන්ත. මේ ඉස්සරහා බ්‍රේක් එක හරි පිටිපස්ස බ්‍රේක් එක තමයි පොඩි අවුලක් තිබ්බේ මට ඒක. මේ මෙතන මේ मेरा नेटवर्क फुट हाउस मेरा නෑ ඒක අවුල නෑ. ඔයා ෂෙයා කරලා තියෙන්නේ. නෑ ෂෙයා කරන්න ඕනේ නෑ. මේ මම දැන් ඕපන් කරගත්තා. පොඩ්ඩක් වෙලා. saya akan balik දැන් මම දාන්න පොඩ්ඩක්. ini baru sedang හරි. හරි ෂෙයා කරන්න ඕනේ නෑ. මම ෂෙයා කරනවා. එනවා නේද? අයියෝ මටත් බැරිුණා නෑ. මවුස් එකේ බැටරිය දාන්න. හරි. අපි සස්පෙන්ෂන් කරන්න ඔයාලා නෙමෙයිනේ. එතකොට මෙතන මාස්ටර් එක තියෙනවා ඒක හරි. මේ දැන් බ්‍රේක් පැඩල් එකයිනේ දාලා තියෙන මේ ස්ටියරින් ආර්ම් එක තියෙනවනේ. ඈ සර් මේ උචිතලස අපේ ෆයිල් එක කරන්නේ සර් හැදුවේ මේ එතකොට යාලා හදාගත් දැම්මත් දන්නේ නැහැ සර්. මේ ඔක අපිට පස්සේ යාලා කරේ. ආයෙනම් යාලා දාන්න. මට මතකයි මේ මම ස්ටියරින් එක කට්ටියට කරන්න කිව්වා. දැන් බැලුව බැලමට හරි බ්‍රේක් පැඩ් ටික තියෙනවා ඒක අවුලක් නැහැ. බ්‍රේක් මේ මෙතන මේවා දෙකක් තියෙනවා රිසර්ව් දෙකක් තියෙනවා ඊයේ. saya me එකක් මදි කියලා තමයි දෙකක් දැම්ම එකක් මදි වගේ. නෑ රිසර්ච් පෙරලා තිබ්බස මේ අර මේ මදි කියලා මේ ඒක දාලා තිබ්බයි සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සරහට එකක් පිටිපස්සට එකක් එහෙම දාන්නේ. ඔව් එහෙම තමයි සර් අපි මේ කියන්නේ එහෙම මේවා හරි එහෙනම් ඒක නම් අවුලක් නැහැ. ඇයි මේ බට යන්නේ මෙහෙම නිකන් කෙලි. ඒ සර් ඔයිලා ඉන්නේ. එහෙම යවන්න බෑ ඔයිල් ලයින්. ඔයිල් ලයින් එක කෙලින්ම දාන්න බෑ මේ චැසියේ බට දිගේ යන්න ඕනේ. තේරෙනවද? චැසියේ බට යටින්ද සර්? මේ බට යටින් පැත්තකින් හරි චැසියේ බටත් එක්ක යන්න ඕනේ. ඒ ලයින් එක ෆලෝ කරගෙන යන්න ඕනේ. නිකන් දාන්න බෑ. බටත් එක්ක ඒක දාන්න ඕනේ. ඒක ඒතකොට බ්‍රැකට් එකකින් හයි වෙන විදිය තියෙන්න ඕනේ. හයි වෙන එක නම් පෙන්වන්න ඕනේ නැහැ. බ්‍රැකට් එකක් වෙයි තිබ්බනම් නැති. ඒක නම් පේන්නේ නැහැ. ඉතින් බ්‍රැකට් එක නම් මහ ලොකු දෙයක් නැහැ. අර report එකේ තියෙන කාඩ් බ්‍රැකට් එක තිබ්බනම් හරි. ඒ කියන්නේ සර් මේ වැටෙන්නේ නැති වෙන්න වගේද බ්‍රැකට් එකක් දාන්න ඕනේ. මේ දැන් වාහනයක සාමාන්‍යයෙන් දැකලා තියෙනවනේ කොහොමද තියෙන්නේ කියලා. වාහනයක බ්‍රේක් ලයින් එක ඔව්. චැසිය දිගේනේ යන්නේ. ඔව්. චැසියටම සම්බන්ධ කරලා මේක එහෙම වදින්න දෙන්නේ නැහැ, හෙලවෙන්න දෙන්නේ නැහැ. ඒක වදිනකොට ගැලවෙන්න බලනවා. ඔව්. ඒ ප්‍රශ්න නිසා ඒක දිගටම යන්න ඕනේ. හරිද? ඒ විදිහටම මේක ෆලෝ කරන් යන්න ඕනේ. හරිද? ඔව් සර්. ඒක එහෙම තියෙන්න ඕනේ. ඒතකොට මේ ඉස්සරහම හරි දැන් මේ ඉස්සරහා මෙතන දැන් මම මේ පෙන්නන තැන පේනවද පොඩ්ඩක්? zoom නෑ zoom මේක මවුස් එක නැතුනම මෙලෝ වැඩක් කරා. මෙන්න දැන් මෙතන පේනව නේද? මෙතන
මෙන්න මේ කෑල්ල යන්න ඔයාලගේ හાર્ඩ් ලයින් එක. හරිද? මෙතනින් එහාට සොෆ්ට් ලයින් එක මාරු වෙලා යන්න. රබර් ලයින් එකක් යන්න ඕනේ එතනින් එහාට. හරිද? ඔව්. එතකොට මේ වගේ ඩීටේල්ස් තියෙනවා. සාමාන්‍ය බයික් එක පාවිච්චි කරන බ්‍රේක් ලයින් සයිස් එකනේ යන්නේ. ඒතකොට වාහන ඔක්කොටම තියෙන ස්ටෑන්ඩඩ් බ්‍රේක් සයිස් එක. හරිද? ඔව්. එතකොට මේ රබර් හෝස් එකේ දිග ඒක අනුව වලට අඩු වැඩි කරන්න පුළුවන්. රබර් හෝස් වල දිග එහෙම බය නැතුව දාන්න ඒවා මේ හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කට්ටිය දැන් මෙතන කවුරු රැවුවොත් ඒවා කොහෙන්ද ගන්න කියලා ඇහුවොත් ඒක හදවලා ගන්න පුළුවන්. බ්‍රේක් ලයින් එක හෝස් එකේ දිග අඩු වැඩි කරලා හදන්න පුළුවන්. ඕන හෝස් එකක් දිග අඩු වැඩි කරලා හදන තැන තියෙනවා. හරිද? එතකොට මේ මෙතන ඉඳන් කෙලින්ම ෆ්ලෙක්සිබල් ලයින් එකේ යවන්න. එහෙම තමයි කට්ටිය ඩිසයින් එකේ තියෙන්නේ. දැන් මෙතන පෙන්වන්න නැතුවට ඒක අවුලක් නැහැ. මේක පෙන්වන්න අමාරුයි මෙතන. ඔව්. මේ රිපෝට් එකේ ඒක තියෙන්න ඕනේ හරියට. තේරෙනවද? මෙතන සර් වෙනදක් ගන්න ඕනේ නැහැ නේද සර්? මෙතන නම් මෙන්න මේ ලයින් එක දිගේ මේ බ්‍රේක් බටර් ටික ගියා නම් හරි මේවා. මේවා එහෙම යන්න දෙන්න බෑ. එහෙම ගැටෙනවා මේවා. ඒක මේවා දිගේ ෆලෝ කරන්න ඕනේ. ඒක නිසා මෙන්න මේක වෙනස් වෙන්න ඕනේ මේ චැසි දිගේ යන විදිහට. හරිද? එතකොට ඔකට මේ මාස්ටර්ස් දෙකක් තියෙනවා. එතකොට අර මේ ඩ්‍රයිව් ට්‍රේන් කරන අයට මේ ඩ්‍රයිව් ට්‍රේන් නෙමෙයි ගියර් චේන්ජර් එක කරන අයට කෙලින්ම ඔකට මේ පැඩල් එකම යූස් කරන්න පුළුවන්. ඒකට ඒ කට්ටිය වෙනස් කරන්න ඕනේ මේ මාස්ටර්ස් දෙකක් තියෙන එකට එකක් තිබ්බනම් හරි. මේ සිලින්ඩර් දෙකන්නේ ඔකට යූස් කරන්නේ. ඔව්. ඒ කට්ටියට එක සිලින්ඩර් එකක් යූස් කරා නම් හරි. උන්ට මතකවත් නැහැ මේ ක්ලච් එකක් ඕනේ කියලා. සර් මේක රෙකෝඩ් කරන්න පුළුවන් සර්? රෙකෝඩ් කරන්න දාලා තියෙනවා. හරි සර්. තියෙන්නේ. අය මම රෙකෝඩ් එක දාන්න. ආයේ මේ නැත්තම් අමතක වෙනවා. රෙකෝඩ් එක මම රෙකෝඩ් එක දැම්ම රෙකෝඩ් එක මට පේන්නේ නැහැ. ඒක තමයි සර් මටත් එහෙම මේ රෙකෝඩින් කියලා වැටෙන්නේ නැහැ. අය සර් දාලා තියෙනවා. ඈ? සර් මට පේනවා දාලා තියෙනවා. ඔයා රෙකෝඩින් එකෙන් දැම්මද? දාලා තියෙනවා සර් දාලා තියෙනවා. හරි. මේ නෑ සර් දාලා තියෙනවා. හරි. හරි එතකොට ඒක හරි මාස්ටර් එක හරි. එතකොට මේකේ මොන ටයිප් එකටද බ්‍රේක් එක අරන් තියෙන්නේ? ඉස්සරහ දෙක වෙනම පිටිපස්ස දෙක වෙනමද? එහෙම නැත්නම් අර ක්‍රොස් එකට දාලා තියෙන්නේ? ඉස්සරහ දෙක පිටිපස්ස දෙක වෙනම සර් ගත්තේ මේ ඒ කියන්නේ ඒක ගණන් ඒ කියන්නේ ඒක දාන්න ලේසි මේ ගණන් අඩුයි කියලා තිබ්බා. ඊට පස්සේ ඒක අපි මේ තෝරගත්තා. මේ ඒක ජීවිතේට මේක නම් කියන්න එපා. එහෙනම් ගණන් අඩුයි ඒක නිසා අපි තෝරගත්තා කියලා. ප්‍රසන්ටේෂන් එකේ කියන්න එපා ඒක ගණන් අඩුයි කියලා තිබ්බා කියලා. එහෙනම් කියන්න ඕනේ ඒක ගණන් අපි ගණන් හදලා බලපුවම මේ සිස්ටම් එකට යන බටවල එහෙම කොස්ට් එකත් අඩුයි. සේෆ්ටි සිස්ටම් එකයි ඒක නිසා මේක සිලෙක්ට් කරා. එහෙම තමයි සර් මම කිව්වා ඒක ඒක තමයි. ඕ නැතු වැරදිලා තරක කිව්වොත් එහෙම ඉවරයි. මේ බට ප්‍රමාණය අඩුයි ඒ හින්දා කොස්ට් එක අඩුයි කියලා කිව්වා සර්. හරි ඒක හරි. එතකොට ෆ්ලෙක්සිබල් හෝස්ට් එක වැටෙන්න ඕනි. මේක අවුලක් නැහැ. දැන් මෙතන කකුල ඔහම දැම්මහම මේක අවුලක් වෙන්නේ නැහැ නේද? ගාන්න හිටිනවනේ. මෙතෙන්ට තමයි කකුල එන්නේ නේ. උසේට ප්‍රශ්නයක් එන්නේ නැහැ සයිඩ් එකට වගේ. අඩි ඇක්සලරේටර් පැඩල් එකක් කවුරුත් කරන්නේ නැද්ද මෙතන දැන් ගෲප් එකේ? come down right train එක. ඒක සර් මේ මොෂද මේ හැදුවා කියලා කිව්වා. මේ ඒක අපි මේ තාම කතා කරගත්තේ නැහැ. ඒක කතා කරලා බලන්න ඕනේ සර්. හරි. මේක කතා කරලා ඒක ඇඩ් කරගන්න. එතකොට මේ පැඩල් තුනම එක බොක්ස් එකකට හයි කරා නම් හරි පැඩල් බොක්ස් කිය. පැඩල් තුනම ඒ කියන්නේ පැඩල් තුනේම එක දෙයක් තියෙන්න ඕනේ. පැඩල් තුනම එකම උසෙන් තියෙන්නේ. හරිද? දැන් අපි සාමාන්‍ය වාහනවල පැඩල් තුන තැන් තුනක තිබ්බට උසවල් තුනක ඔව් මේ වගේ වාහනවල පැඩල් තුනක් තැන් තුනකවත් උසවල් තුනකවත් තියෙන්නේ නැහැ. පැඩල් තුන අතරම දුරවත් එකයි. පැඩල් තුනම එතකොට එකක් ඒ කියන්නේ එකම වෙන්න ඕනේද ඩිසයින් එක? එකම ඩිසයින් එක ගන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. මොකද දැන් අපි සාමාන්‍ය වාහනේ ඇක්සලරේටර් වෙනස් වෙන්නේ නැද්ද? ඇක්සලරේටර් වෙනස් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ප්‍රයිස් එකම නෑ පැඩල් එකේ කකුලෙන් පාගෙන කෑලි වල සයිස් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නෑ මේ වගේ ඩිසයින් වල. ඒකට රීසන් එක තමයි දැන් සාමාන්‍ය අපි සාමාන්‍ය වාහනයක් ගත්තොත් ඒක සේෆ්ටි ෆන්ක්ෂන් එකක් විදිහට තමයි පැඩල් එකේ සයිස් එක ලොකු කරන්න ඇක්සලරේටර්. අනිත් එක කකුල තියාගෙන යන්න ලේසි වෙන්න. ඔව්. මේ ක්ලච් එකට මාරු වෙනකොට කකුලට දැනෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. නමුත් මේ වගේ වාහනයක ඒක අවශ්‍ය නැහැ. මේ වගේ වාහනයක ඒ කියන්නේ සේෆ්ටි කියන එක බැලුවට අපිට මේ වගේ සේෆ්ටියක් අවශ්‍ය නැහැ. ඩ්‍රයිවිං කරන්න දන්න මිනිහින් කියන්නේ සාමාන්‍ය රේස් කාර් එකක් තුනම රේස් කාර් එකක් ඩ්‍රයිවිං කරන රේසින් ඩ්‍රයිවිං කරන්නේ.
එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ ඊට පස්සේ සස්පෙන්ෂන් මොනවා ඉඳලාද මන් දන්නේ නැහැ. කලින් මං ඊයේ බලපු සස්පෙන්ෂන් එක වෙනස් නේද? මේ සස්පෙන්ෂන් ආම් කොහෙවත් නැති මේ ෂොක් එක. කොහෙටද හයි වෙන්නේ? උතන ඉතින් බාර් එකක් දාන්න උතන පොඩි වෙනසක් වෙනවා සර්. එයාලන්ද මේක නෙමෙයි ඔය. එහෙනම් කවුරු හද දුන්නේ? එයාට අවශ්‍ය කම්ප්ලීට් කරලා හරියට ගොස්. මේ දැන් මේ ඒ කට්ටියගේ මේ ෂොක් එක දිග වැඩිද? දැන් ඕකස සම්පූර්ණ මේ යාර වෙනස් කරන ගොස් මේ. ඕක පොඩි අවුලක් තියෙන ගොස්. අර ඩ්‍රෝවින්ස අර අපි අර අතින් අතර ඒ කියන්නේ අපි ඇඳලා එක්කෙනෙක්ට යවනවා එහෙම මාරු කරද්දි සර් මේ පොඩි මේ පොඩ්ඩක් මාරුවක් වෙලා තියෙනවා සර් මේ ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ කතා කරලා. හරි. මට ඉතින් සර්ට මේ එයා ලෙවල තියෙන්නේ මේ අපේ බ්‍රේක් එක නැති වෙන එකක් මං හිතන්නේ. ඔව් වෙන මොකක්ද දැන් මං ගන්න. ඒක තමයි සර්. හරි එතකොට අර කැලිපර් වල එහෙම ස්පෙસિෆිකේෂන් කිව්වේ ඒ වෙලාවේ ඔකට උත්තරේ දුන්නේ නැහැ නේද හරියට? ඇහුවනේ. ඔව් ඇහුවා නේද කවුරු හරි? මොකද? බ්‍රේක් එක බයික් එක බ්‍රේක් ඇතිද කියලා මේ. මම කිව්වා සර් මේ ඒ කියන්නේ මේ මං කිව්වා අර බරේ කතන්දරේ කිව්වා ජොයි සර් ඇහුවේ. ඔව්. ඊට පස්සේ මම කිව්වා සර් මේ බයික් දෙකක බර සර් එන්නේ කිලෝ 320යි අපේ වාහනේ කිලෝ 260යිනේ. ඔව්. ඊට පස්සේ මං කිව්වා සර් මේ හින්දා මේ බරත් එක්ක කන්සිඩර් කරාම මේ අපේ ඒ බ්‍රේක් ෆෝස් එක මේ more than enough කියලා කිව්වා. ඔව් එතකොට ඔතන අඩු වෙච්ච දෙයක් තමයි මේ කියවිලා නැති කියවන්න නැති දේ තමයි සාමාන්‍ය කියන්න ඕනි. ජොයිසල් ඔය සයිඩ් එක නෙවෙයිනේ කරන්නේ ඒ කට්ටියට හැම ලොකු අයිඩියක් නැතුව තියෙන. සාමාන්‍ය බ්‍රේක් කරන වෙලාවට බලපාන්නේ වාහනේ බර විතර මේ වෙලාවට. මොකද එන්ජින් එක සම්පූර්ණයෙන් ඩිස්කනෙක්ට් වෙනවනේ. ක්ලච් එක පෑගෙනවනේ බ්‍රේක් එක පාගෙනකොට. එතකොට වාහනේ යන්නේ නියුට්‍රල් කියලා අපි ගන්න. හරිද? එතකොට වාහනේ නියුට්‍රල් කරාම සම්පූර්ණ වාහනේ බරනේ අපි නවත්තන්න හදන්නේ. එන්ජින් පවර් එක නෙවෙයි. සර් මේ බ්‍රේක් කරන්නේ නියුට්‍රල් කරලා ක්ලච් එක පා කරලා නෙවෙයිනේ සර්. නෑ බ්‍රේක් එක පෑගෙනකොටම ක්ලච් එකත් පෑගෙනවනේ අපි. නැත්තම් එන්ජින් ඕෆ් වෙනවනේ. රෝද හිර වෙන නිසා. තේරෙනවද? ඒක ඒ අවසාන මොහොතේනේ සර් එකෙන් කකුල ගන්නෙ. ඔව්. ඒ කියන්නේ මේ බ්‍රේක් කියන්නේ අපි වාහනේ නතර වෙන්න ඕන මෙන්න තියෙද්දිනේ ක්ලච් එක පා ගන්න ඕනේ. ඔව්. මුලින් එහෙම කරන්නේ නැහනේ. නෑ ඒ වුණාට අපි දැන් ඇක්සලරේටර් පාගන් ඉන්නේ නැහනේ බ්‍රේක් එකත් එක්ක. ඔව්. අපි වාහනේ නවත්තන්න නම් යන්නේ බ්‍රේක් එක අනිවාර්යෙන් පාගන්න ඇක්සලරේටර් අතාරලා. ඔව්. ඊට පස්සේ ක්ලච් එක පාගනවනේ එන්ජින් එක ඔෆ් වෙන එක නවත්ත ගන්න. ඔව්. හරිද? ඕකේ ලොකු ඒ කියන්නේ තප්පර 10ක 15ක වෙනසක් නෑ පොඩි වෙලාවකනේ ඔය ඔක්කොම වෙන්නේ. ඔව්. එතකොට ඒක නිසා වාහනේ බර තමයි මෙතන බලපාන්නේ. හරිද? එන්ජින් පවර් එකෙන් ලොකු මේවා එකක් නැහැ. එහෙම තමයි කියන්නේ. ඒ වුණාට අත්තර මේ රේසින් වාහනයක නම් ඕක මෙහෙම වෙනසක් තියෙනවා. සාමාන්‍ය ඒ වගේ වාහනයක් ඩ්‍රයිව් කරන වෙලාවට අපි ඇක්සලරේටරෙන් කකුල ගන්නෙම නැති ප්‍රමාණය. ඔව්. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි හරි විදිහට ඩ්‍රයිව් කරද්දී අපි ඇක්සලරේටර් බ්‍රේක් පාගනකොට එහෙම වුණාට අපි ගොඩක් වෙලාවට රේස් වාහනයක් පදිනවා නම් ඒ වෙලාවට අපි කරන්නේ ක්ලච් එකයි බ්‍රේක් එකයි එක කකුලකින් පාගන්නේ. වාහනේ නවත්තන වෙලාවට විතරයි මේ බ්‍රේක් එකයි ඇක්සලරේටර් පාගන්නේ. එතකොට මේ බ්‍රේක් එකට කියලා වෙනම කකුලක් වෙන්නේ නැහැ. බ්‍රේක් එක වම් කකුලෙන් පාගන්නත් පුළුවන් බ්‍රේක් එක දකුණු කකුලෙන් පාගන්නත් පුළුවන්. ඒක කියන්න බෑ ඩ්‍රයිවිං කරන වෙලාවට වාහනේ අර පොළොවට බදලා තියෙනවනේ. අපි දැන් බ්‍රේක් එක පාගනකොට අපි කියන්නේ මොකද පොළොවත් එක්ක තියෙන බැදිලා තියෙන රෝදේ බැදිලා වගේ තියෙන්නේ. අන්න ඒක කැඩෙන්න දෙන්න කැමති නෑ. ඒක කැඩෙන්න දෙන්න තියාගන්න නැතුව තියාගන්න ඕන නම් වාහනේ රෝද වලට දෙන පවර් එක එක දිගට දීලා තියන්න. එතකොට ওই දෙක අතර බ්‍රේක් එක බැලන්ස් කරගෙන තමයි යන්නේ. ඔකටට ඔක හොඳට බලන්න පුළුවන්. YouTube එකේ නිකන් බලුවා නම් වීඩියෝ එකක් රේස් ඩ්‍රයිවිං මේ left to braking එකක් තියෙනවා. අන්න ඒව හැම බලනකොට ඔක හොයාගන්න පුළුවන්. ඒක ඇයි එහෙම කරන්න කියලා එකට එක්ස්ප්ලেইন කරනවා. තව මට වඩා හොඳට ඒක ඩ්‍රයිවර්ස්ලා. ඒක කරන මිනිස්සු. ඩ්‍රිෆ්ට් කරනවද? ඩ්‍රිෆ්ට් කරනකොටත් කරනවා. ඩ්‍රිෆ්ට් කරනකොට කරන්නේ මේ බ්‍රේක් එක පාගලා ඇක්සලරේටර් යල්ලනවා. එතකොට ඉස්සරහා රෝද ලොක් වෙනවනේ. ඉස්සරහා රෝද වල පවර් එක යන්නේ නැහනේ. පිටිපස්ස රෝදෙට බ්‍රේක් එක අල්ලලා තිබ්බට අපි මේ පවර් එක දුන්නොත් රෝද කැරකෙනවා. එහෙම කරාම පිටිපස්ස රෝද වල ග්‍රිප් එක නැතුව යනවා. එතකොට වාහනේ ලිස්සනවා පැත්තට. ඒක වෙනම කතාවක්. මම කියන්නේ අපි මේ රේසින් වලදී කරන්නේ පාරේ කියන්නේ දීලා තියෙන පාරේ හරියට යන්නේ කියන්නේ වේගෙ පවත්වාගෙන යන්නේ කියන්නේ.
තොර වේග කැඩෙන් නැතුව යන්න නම් යාලා බ්‍රේක් එකයි ඇක්සලේටරේ බැලන්ස් කරනවා. එතකොට බැලන්ස් කරද්දී ඇක්සලේටරෙන් කකුල ගන්න නැහැ. ක්ලච් එක ඒ වෙලාවට ඕනේ නැහනේ. එතකොට මේ බ්‍රේක් එක යන්තම් අල්ලනවා වම් කකුල. වම් කකුලෙන් අල්ලල්ල වාහනේ කෙලින් කරගන්න. ඔක බලන්න පුළුවන් පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලන්න. හරි මේක ලොකු අඩුපාඩු නැහැ. හරිද? ලොකු අඩුපාඩු නැහැ මේ අර බෙයාරින් ප්‍රශ්න තියෙනවා බෙයාරින් ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඕක කට්ටියද මේ ටයර් එකම දැම්මේ මෙතන. ඔව් සර් ටයරුත් අපි දැම්මේ. ඒතර මේ ටයර් වල PCD එක කීයද? ඔව් සර්. PCD එක දන්නවද? PC D ඔව් සර්. එහෙම නම් දන්නේ නැහැ සර්. මේ රෝද කොහෙන්ද හොයාගත්තේ? ඒ කියන්නේ සර් ඇත්තම මේ රෝදවල අපි සර් මේ කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලුවා ඒ වුණාට සර් අර අපි දැන් කියන්නේ මුකේ රෝද ගන්නවද කියලා අපිට එහෙම මේකක් නැහැ නේ ඉඳ සර් අපි ඒකත් ගන්න එක නේ මම ඔය කට්ටිය ගන්න දැන් ඔය කට්ටිය හදන එකයි මේකයි පටල ගන්න එපා. හරිද? හදනකොට මේකෙන් පුළුවන් හැමදේම ගන්නවා රෝදෙම මේකෙන් ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි චැසි එක මේක බලාන හැදුවොත් ඔකටට අයිඩිය එකක් තියෙනවා මොන විදිහට කපන්න ඕනේ මොන විදිහට කෑල්ල එන්නේ එහෙම අයිඩිය එකක් තියෙනවානේ. ඔව් සර්. දැන් චැසිය සම්පූර්ණයෙන් මෙහෙම නැතුව හදන්න පටන් ගත්තොත් ඒ වෙලාවට හිතන්නේ කොහොමද මේක කපන්න ඕනේ. ඒ වෙලාවට කපලා බලනවා වරදිනවා ආයෙ හදනවා එහෙමනේ කරන්නේ. ඔව්. එහෙම කරන්නේ නැති වෙන්න තමයි ඩිසයින් එකක් කරලා තියෙන්නේ. ඒතර හදන වෙලාවට අඩුපාඩු හිට මෙහෙට කරලා ගත්ත හැකි. මට හදන එක ගැන නෙමෙයි මම දැන් ඔය කට්ටිය රිපෝට් එක හදනකොට ඔව්. රිපෝට් එකේ කියන්න ඕනි හැම දෙයක්ම කියන්න ඕනි. ඒකට දැන් ඔය කට්ටිය යූස් කරන මෙන්න මේ බෝල්ට් සයිස් එක. හරිද? මේ බෝල්ට් සයිස් එක මම දැක්ක මේ බෝල්ට් එක මෙතන අරන් තියෙනවා M12 එකෙන් දාලා තිබ්බා. මේ ස්පෙක් වල තියෙනවනේ මෙතන. මෙතන M8 නට් M8 එක දාලා තියෙන washer 35 එක. M8 bolt 70 mm එහෙම තියෙනවා. එතකොට මේ වගේ ස්පෙસિෆිකේෂන්ස් ගන්න ඕනේ. මැටීරියල් එක දෙන්න පුළුවන්. මැටීරියල් එක සාමාන්‍යයෙන් මොකක් හරි හොඳ හයිය මැටීරියල් එකක් දුන්නා නම් ඇති. ඉතින් යාට මෙතන කවුරු කන් දෙන්නේ නැහැ. ඕක කට්ටියට මෙන්න මේ කෑල්ල සිමියුලේට් කරන්න පුළුවන්. මොකක්ද දන්නවද? මේ හබ් එක ෆේල් වෙන එකයි මෙන්න මේ ඩිස්ක් එකට දාලා තියෙන ඇන හැම තියෙන්නේ. ඔව් සර්. ඒවා සිමියුලේට් කරලා බලන්න පුළුවන් ඇනේ කඩලා යනවා. ඔව්. ඕකන කඩලා යන්නේ නැහැ ලේසියට. ඔකට බ්‍රේකින් ෆෝස් එහෙම කැල්කියුලේට් කරලා තිබ්බනේ. ඔව් බ්‍රේකින් ෆෝස් මේ බ්‍රේකින් ෆෝස් එක නම් කැල්කියුලේට් කරා මම මේ කොලේ සර් මේ මං සර්ට දාන්නම් මේ ඒක ඊමේල් කරන්න. අදලා තියෙන්නේ. නෑ ඒක තියාගන්න. ඒකත් එක්ක තමයි මේ සිමුලේෂන් එක සාම සිමුලේෂන් එකට ඒ වැලියුස් තමයි දෙන්න ඕනේ. ලොකු අවුලක් නැහැ අර ෆ්ලෙක්සිබල් හෝස්ට් එක දාන්න. ඊට පස්සේ මේ බටන් එක ෆලෝ කරන්න ඕනේ. චැසි එකටම ගාලා යන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ බ්‍රේක් එකයි ඇක්සලරේටර් එකයි ක්ලච් එකයි තුනම එකම පැඩල් බොක්ස් එකකට හයි වෙන්න ඕනේ. හරි සර් ඒක පුළුවන්. ඒ තුනම එකටයි මේ ක්ලච් එකයි ඇක්සලරේටර් ඒ ටික ඔක්කොම එක බොක්ස් එකකට හයි. එතකොට ඒක ගලවනකොට ඒ සෙට් එකම ගන්න ඕනේ. ඊට පස්සේ තව එක දෙයක් වෙන්න ඕනේ. මම මගේ මේක පේනවා. මේක ඔයාලා හරි අත්‍තරම ඔක්සිලරි කට්ටියටත් මම මේ කියන්නම්. මෙන්න මෙතන ඇතුලෙන් ඔන්න ඔහම කෑල්ලක් එන්න ඕනේ. ෆුට් රෙස්ට් එකක් තියෙනවා. තේරුණාද? ඩ්‍රයිවර් දැන් ඉඳගත්තට පස්සේ ආයේ කකුල ඔහමනේ එන්නේ. ඔව්. ඒ කකුල තියාගන්න ෆුට් රෙස්ට් එකක් තියෙනවා. මේ ෆුට් රෙස්ට් එකට ඔයාලගේ මේ ඔක්කොම ඇහෙන්න ඕනේ. මාස්ටර්ස් මේ සිලින්ඩර් එක. ඒක යටින් නේ සර් ඔක්කොම. ඒකට යටින් තමයි සිලින්ඩර් ටික එන්නේ. මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේක ඔකට හිතන්න නෑ. මේ හුලං අරින්න පුළුවන්ද මේ සිස්ටම් එක? එච්චර නම් එහෙම ඒක නෑ සර්. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? මේ වගේ එකක් හදපුවම හුලං අරින්නේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපි සාමාන්‍ය වාහනයක ගත්තොත් බ්‍රේක් සිලින්ඩර් එක මාස්ටර් සිලින්ඩර් එක තියෙන උඩින් මේවා තියෙන්නේ පල්ලෙහායි. අපේ බ්‍රේක් මොනවද? කැලිපර් ටික තියෙන්නේ පල්ලෙහායි. ඔව්. එතකොට ඒකේ හුලං අරින්න ලේසි. මේකේ උඩින් මේකේ අනිත් පැත්තට තියෙන්නේ. අනිත් පැත්ත නේද? හැබැයි අවුලක් වෙන එකක් නෑ. අනිත් පැත්තට යයි කියලා මම හිතන බ්‍රේක් එක නිකම්ම උඩට ගියේ. ඒ පොඩ්ඩක් හොයලා බලන්න. හරිද හරි.
මටත් එක දැන් මතක් වුණ එක දැක්කහම සර් මේ ඔය ටයර් සයිස් එක නම් සර් අපි මේ අර මොනවද කැල්කියුලේෂන් නම් කරලා නෙමෙයි ගත්තේ මේ හැබැයි ටයර් සයිස් කැල්කියුලේෂන් එකකට ආවා මොකද ටයර් වල සයිස් එක සර් ඔව් මේ කී සයිස් දාලා තියෙන්නේ ඔක තිබ්බෙත් 200 ගාණක් මතක විදියට සර් 200 ගානක් බිත් එක පළල ඩිසයින් එක කරන්න අමාරුයි උසලා. මේ මම ලියාගත්තේ කොලේ හොයාගන්න අදිත්තේ පළල 200 ගානක් ආවා පොඩ්ඩක් ඉන්නව සර් රිම් සයිස් එක 264යි. රිම් ඩයමීටර් 264යි. 264 කියන්නේ අඟල් 13යි නේ. ඔව් 13යි. ඔව් 264 කියන්නේ අඟල් 13. 13 රිම් සයිස් එක ඒක අවුලන්නේ. පළල මට ප්‍රශ්නේ. පළල ඉතර නෑ සර් මං කිව්වේ ඩයමීටර් එක හරි ඒක අවුලන්නේ. ඩයමීටර් එක ඒ ගාන අවුලන්නේ නැහැ. 13 කියන්නේ අවුලන්නේ. සර් මේ මිටර් ගත්තේ. මේ එතන ප්‍රශ්නයක් නැහැ. මෙතන ඒතර මේ ෆුට්වෙල් එකයි මට වීල් වල සයිස් එකෙන් පොඩ්ඩක් දාන්න. මම වෙලාව බලන්න. සර් මම දාන්නම් සර් මේ ඒවා කැල්කියුලේෂන් වල තියෙනවා මේ මම සර් දාන්නම් මේ ටයිප් කරලා මේ වෙන මොනවද අඩුපාඩු පේන්න නම් අඩුපාඩු නෑ. මට අතර මේ ගොඩක් බලන් වෙලාවක් හම්බුනේ නෑ. හරි සර් මේ සර් ප්‍රසන්ටේෂන් එක මොකක් කර කිව්වද නේද? ඔකට ප්‍රසන්ටේෂන් එක ගියාද? නෑ අපේ ප්‍රසන්ටේෂන් එක සර් අර කිව්වා මේ වීල් එක මොකක් අඩුපාඩු සර්. මට මතක නෑ මොකක්ද කියලා. මට මතක නෑ මං හිතන්නේ මං අහුවා PCD එක ගැන අහුවා. PCD එක කියන්නේ මෙන්න මේ දුර කොහොසර් මෙන්න පේන්නේ මේකට PCD එක කියන්නේ. මේ සෙන්ටර් එකයි ඇන අතරයි තියෙන දුර තියෙන්නේ. ඒකට තමයි PCD එක කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා දැන් ටයර් එක ඔහොම තියෙනවා නා. හරිද? ඕකේ රිම් එක මම මේ ටයර් රිම් රෝදේ කැපුමක් අඳින්නේ. කැපුමේ රිම් එක මෙන්න මෙහෙම එනවනේ. හරිද? ඒකට ඔයාලගේ හබ් එක හයි වෙන්නේ මෙහෙමනේ හබ් එක හයි වෙන්නේ. මේ කාපාට පේනවද? පේනවා. මේ පැත්තෙන් තමයි හබ් එක හයි වෙන්නේ. කාපාට. හරි. එතකොට ඔයාලගේ හබ් එක හයි වෙන තැනයි බ්‍රේක් වලයි එහෙම ඩිස්ටන්ස් අවුලක් නැතුව ඇති නේද? දැන් ඩිස්ක් එක මෙන්න මේ හරිය ඉන්නේ නැත්තේ. ඔව්. ඒක ගෑවෙන්නේ නැහැ නේද කොහොමද? කොහොම කැලිපර් නෑ නෑ සර් ඒක ඉඳ තිබුණා නෑ සර්. එහෙම ගෑවෙනා වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ වෙලාවට කරන්නේ වාහනවල මෙන්න මේ අපි උගන්වන්නේ නැහැ. මේක එළියට දාන්න ඕනේ සර් ඔව් එතකොට මේ රෝදේ මේක එළියට ගන්න. එහෙම වුණාම තියෙනවා මේ ස්පේසර් දාන්න ඕනේ නැහැ. මේ වීල් එක රෝදේ තියෙනවා රෝදේ මැද ඉඳන් මේක යන්නේ මෙහෙටද මෙහෙටද කියලා කියනවා. හරිද? මෙන්න මේ හබ් එක හයි වෙන තැන. ඔකට අපි කියන්නේ බෑක් ස්පේසිං එක කියලා. බෑක් ස්පේසිං එක පැත්තකට මටත් මේක හරියට මතක නැහැ. මෙහෙට යනකොට පොසිටිව් මෙහෙට යනකොට නෙගටිව් ඔන්න ඔහොම එකක් තියෙනවා. එතකොට අපිට ඒ ගාන වෙනස් කරලා අපිට ඒක ඕන තැනට හදාගන්න පුළුවන්. හරිද? ඔය දැන් පරණ වාහන දන්නව නේද? දැන් අම්මගේ කාර් එක වගේ අවුරුද්දේ වාහනවල අලුත් ඇලොවිල් දාන්න බෑ. 80 ගණන් වල වගේ ආපු වාහන වලට අලුත් ඇලොවිල් දාන්න බෑ. අලුත් ඇලොවිල් වල මේ බෑක් ස්පේසින් එක මෙහෙච්චර ඇතුළට යන්නේ නැහැ. මෙහෙම ළඟ තියෙනවා. එතකොට වාහනේට රෝදේ දාපු ගමන් රෝදේ වාහනේ දැන් බොඩියෙන් ගොඩක් ඇතුළට යනවා. මෙන්න මේ මෙහෙම බොඩියෙන් ඇතුළට යනවා. ඒක වෙන්නේ බෑක් ස්පේසින් හරියට හදලා නැත්තම්. අපි ඇලොවිල් එකක් ගන්න ගියාම ඔක බලන්න ඕනේ. නෙට් එකේ මම දැක්ක ආටිකල් එකක් තියෙනවා ඔක ගැන. මේ ඔය මේ වීල් ගැන තියෙන එකක් ඔය කට්ටියට මම ඔක උගන්වන්නේ නැහැ කොහොමද අපි. ඒ කියන්නේ මේ වීල් මැනුෆැක්චරර්ස් ලගේ කේස් එකක්.
එයාලා තමයි ඔය බෑක් ස්පේසින් එහෙට මෙහෙට තියන්නේ නැත්නම් අපි නම් ස්ටෑන්ඩඩ් බෑක් ස්පේසින් තමයි ඉස්සර තිබ්බේ දැන් ඔය බෑක් ස්පේසින් එහෙට මෙහෙට කර ගන්නවා අර ක්වොලිටි එක ගන්න ඕන ඩිසයින් එකේ ලස්සන ඒවා මේවා ස්ට්‍රෙන්ත් එක නම් මොන හදනකොට බෑක් ස්පේසින් හදන්න එහෙම නැත්නම් අපිට ඇලවිල් එක දාන්න ඕන නම් මේවා එක මෙතෙන්ට ස්පේසර් එකක් දාන්න ඕන ඇලුමිනියම් ස්පේසර් එකක් විදිහට දානවා හරි එතකොට ඒ ටික හරි මම වෙන මොකුත් තිබ්බොත් මම කෝල් එකක් දීලා කියන මට දැන් මතක් වෙන්නේ නැහැ මේකේ බැලුවල්මට අවුලක් නැහැ සර් මේ දැන් අපි සර් රිපෝට් දෙකක් මේ හදන්න ඕන සර් මේ ඩිසයින් කියලා වෙනම එකක් දෙක ගැන දැනට කලබල වෙන්න එපා ඔයාලා හදන්න එක රිපෝට් එකයි ඔව් හරිද ඔයාලට හදන්න තියෙන එක රිපෝට් එකයි ඒ රිපෝට් එකට දාන ඩිසයින් ඩොකියුමන්ට්ස් ටික තියෙනවනේ ඔව් ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ඩිස්ක් එකේ මොනවා හරි හබ් එකේ ඩිසයින් එකේ ඩ්‍රෝයින් එක ගත්තා කියලා ඒ ඩ්‍රෝයින් එකේ print out දෙකක් ගන්නවා එකක් ඔයාලා සබ්මිට් කරන රිපෝට් එකට දෙන්න ඇඩ් කරනවා අනිත් එක තව රිපෝට් එකකට ඇඩ් කරනවා ඒ රිපෝට් එකට ඇඩ් වෙන්නේ ඔයාලා හැමෝගෙම කැලේ තියෙන්නේ හැමෝගෙම ඩිසයින් කරන පාර්ට්ස් ටික තියෙන්නේ ඔව් ඒ පාර්ට්ස් ටික ඔක්කොම එන්නේ ඒ රිපෝට් එකට මේ ඒ කියන්නේ සර් මේකයි මේ ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි සර් ඔය නට් ඇන්ඩ් බෝල්ට් එහෙම සර් මේ අර කැල්කියුලේෂන් කරලා නෙමෙයි මේ ඩිසයින් එකට දැම්මේ ඒ නට් ඇන්ඩ් බෝල්ට් කැල්කියුලේෂන් මොන නට් ඇන්ඩ් බෝල්ට් කැල්කියුලේෂන් මොන ස්ටෑන්ඩඩ් නට් ඇන්ඩ් බෝල්ට් 5 හරි සර් ඒක අවුලන්නේ හරි එතකොට ඩිසයින් එක ලොකු වැරද්දක් නැති නිසා මම ඊටු ටිකට යන්න ඩිසයින් එකේ අර රබර් හෝස් ටික දාගන්න මේ ලයින් ටික ෆලෝ කරන්න ඒ ටික තමයි තියෙන්නේ ඊට පස්සේ ඔව් ඊට පස්සේ ඊළඟ ප්‍රසන්ටේෂන් එකට එනකොට හරිද ඔයා මේ ඩ්‍රෝයින් මේක පෙන්වන්නේ නැහැ නේද මේ ප්‍රසන්ටේෂන් මේ ඇසෙම්බල් එක නෑ සර් මේ ඔව් මේ වගේ ඇසෙම්බලි එකක් පෙන්නලා චැසිය සෙට් කරලා තිය පෙන්නන්නේ හරි ඊළඟ එකේ චැසියට ඒ කියන්නේ ඊළඟ එකට එනකොට දැන් ඊළඟ එකේ ඔකට ලොකු අවාසියක් තියෙන මිනිමම් ප්‍රසන්ටේෂන් මේක දෙසැම්බර් අන්තිම වගේ තියෙන ප්‍රසන්ටේෂන් අවාසියක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් අනිත් ගෲප්ස් මේ පාර ලොකු දෙයක් කරවා නැති වුණාට ඒ කට්ටිය දැන් ප්‍රෝග්‍රස් මදි කියලා හැමෝම කිව්වනේ ගොඩක් ගෲප්ස් වල නේද ඔව් සර් එතකොට ඊළඟ ප්‍රසන්ටේෂන් එකට එනකොට යාලා ලොකු මේ ප්‍රෝග්‍රස් එකක් පෙන්වන්න බලන්නේ එතකොට එහෙම ඒ කට්ටිය ප්‍රෝග්‍රස් එකක් පෙන්වනකොට ඔය කට්ටිය ගාව ප්‍රෝග්‍රස් එකක් නැති වුණු පොඩි ප්‍රෝග්‍රස් එකක් තිබ්බොත් ඒක ඔය කට්ටියට වාසියක් වෙනවා ඒක නැතිකරන්න මෙන්න මේවා වෙන්න ඕනේ දැන් ඔය වෙනස්කම් ටික ඇඩ් කරන්න හරිද ඊට පස්සේ මේකේ වෙන දැන් පොඩි පොඩි චේන්ජස් තියෙනවා පොඩි චේන්ජස් කරනවා දැන් ඔය බට හයි කරන ඒවා ෆ්ලෙක්සිබල් හෝස් දාන ඒවා අන්න ඒ වගේ පොඩි ඒවා හැම එකම වෙන වෙනම එක්ස්ප්ලেইন කරන්න බලන්න ඉන්න ඕනේ දැන් එකක් තමයි ඔය බටේ කොහොම දැම්මයි ඒක දැම්මේ මොන බට සයිස් එකද යූස් කරන්නේ මොන වර්ගෙන්ද බට අන්න ඒ වගේ දෙයක් ඊට අමතරව ෆ්ලෙක්සිබල් හෝස් එක ගන්න ඕනි සයිස් එක මොකක්ද අන්න ඒ වගේ නිකන් පල්ල හැරි ආයෙත් මිනිසුන්ට ලොකු වැදගත්කමක් නැති වුණාට දැන් මේක කරලා කියලා පෙන්නන්න පුළුවන් වෙනවා ඉස්සෙල්ලා කොහොම ගන්න කියන බලන්න ඕනේ සර් එතකොට මේ හෝස්ට් මේ ඔය හෝස්ට් එක මේ අපිට කොහොමද ගන්න කියලා දිසියවත් ඇහුවොත් එහෙනම් අපිට කියන්න පුළුවන්ද මේ ඕක අපේ විදියට අපි ස්ටෑන්ඩඩ් සයිසස් යූස් කරනවා ඔයාලා කියන්න තියෙන්නේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා මේ ඔටෝමොබයිල් වල ස්ටෑන්ඩඩ් සයිසස් අතන මොකද ස්ටෑන්ඩඩ් සයිසස් යූස් කරන්නේ ඕක නිකන් අපිට ඕන හොස් දාන්න බෑනේ ස්ටෑන්ඩඩ් සයිස් එක යූස් කරන්නේ ඒක මේ මේකෙන් බලලා ගන්න පුළුවන් يعني chart තියෙනවා මේ chart table තියෙනවා table එකෙන් බලලා ගන්න පුළුවන් ඒ කියන්නේ සර් අර දිග ඒ කියන්නේ මේ හෝස් වල දිග එහෙම මේ දිග අපිට වැඩි කරන්න පුළුවන් ඒ chart එකේ තියෙනවා අපි පාවිච්චි කරන දිග මෙච්චරක් වෙන්න ඕනේ මේ වගේ බර වාහන එහෙම තියෙන්නේ ඒ chart එකෙන් ඒක බලලා ගත්තා ඔකට දැන් මෙතන දාලා තින්නේ size එක කිව්වේ බටේ මතක නැහැ මොකද නේද break line වල size එක කිව්වේ ඔයාලා බලන්න නැතුව දැන් මතක නැහැ සර් නල්ලා වාහනේ ලියාගත්තේ නැහැ ඔය මේ බ්‍රේක් ලයින් වල මිලිමීටර් 5 වගේ ඉන්නේ මිලිමීටර් 3 5 ලියාගත්තේ ඒක ලියා ගන්න ඒක බලන්න ඊට පස්සේ ඒ සයිසස් වලින් දාන්න ඕක තියෙනවා ගොඩාක් ඔය ඩීටේල්ස් ඕක ගොඩක් ගන්න පුළුවන් මේ ওই මැනුෆැක්චරර්ස් ලගේ වෙබ්සයිට් වල නිකන් Google වල සර්ච් කරලා බෑ Google වල ඔය වගේ දේවල් සර්ච් කරන්නේ සාමාන්‍යයෙන් අපි මේ බ්‍රේක් ලයින් මැනුෆැක්චරර්ස් කියලා එහෙම ගහලා ඉවරලා ඊට පස්සේ මැනුෆැක්චරර්ස් ලගේ බිල්ලුඩ් ලගේ ඇති නේද සර් බිල්ලුඩ් ලගේ ඇති එතකොට ඒ කට්ටියක තියෙනවා වෙනම
මැනිෆැක්චරර්ස් එකට ප්‍රොඩක්ට් ලිස්ට් එකේ තියෙනවා මොනවද තියෙන්නේ. ඒකෙන් එකක් සිලෙක්ට් කරලා ගත්තාම ඒගොල්ලොන් ගර මේ කටකරයිස් කරලා තියන්නේ මේ එක පාට් මේ ඒවා තුළට ගහම ඒවල ඩීටේල්ස් එක්ක තියෙන. ඔව් ඒ වගේ එකකින් ඩීටේල් කරගත්තා නම් හරි හරි. එතකොට මේ එතන මේ ප්‍රසන්ටේෂන් එකට යනකොට අර දැන් ඔකට ඩ්‍රෝයින් පෙන්වෙන්නේ නැහැ නේ මේ පාර. ප්‍රසන්ටේෂන් එකේදී නේද? ඩ්‍රෝයින් කිව්වේ? මේකේ නිකන් 2D drawings මොකුත් පෙන්වන්න ගියේ නැහැ නේ පාර්ට්ස් වල. නෑ නෑ. ඔව් 2D drawing parts ටිකක් දාන්න. ඊට පස්සේ මේක හදන්න යූස් කරන මේ ෆොටෝ එකම විතරයි. ඈ? මොකද? හරි. ඔව් මේ නෑ ඩ්‍රොයින් එක ෆොටෝ විතර දැන් මේකට කිව්වේ. ඔව් ඒ drawing එක නිකන් complete වෙන්න drawings ටික parts ටික ඔක්කොම පෙන්නලා මේවා තමයි parts design එක ඉවරයි සම්පූර්ණයෙන් ඉවරයි කියන්න පුළුවන් තත්ත්වෙ පෙන්වනවා නම් ඇති. හරිද? එතකොට ඊට අමතරව මේක හදනකොට මොන වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්න ඕනේ මේ පයිප් එක කොහොමද හයි කරන්නේ? දැන් මේ බ්‍රේක් ලයින් එහෙම ඇත්තටම එන දාලා හයි කරන්න දෙයක් නැහැ. බ්‍රේක් ලයින් එක චැසියට හයි කරනකොට එන දාන්න ඕනේ නැහැ කේබල් ටයි එකක් දැම්මම නම් ඇති. මොකද අපිට බර අඩු වෙන්නත් ඕනේ, කොස්ට් එක අඩු වෙන්නත් ඕනේ. මේ කේබල් ටයි එක හොඳටම ඇති. අපි දැන් අවුරුදු 20ක් මේ වාහන දුවන්න හදනවා නෙවෙයි. ඒ වුණාම ඒ වගේ එකක් ඇත්තටම ඇක්සෙප්ටබල්. එතකොට එහෙම ඇක්සෙප්ටබල් නෑ කියලා කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් කිව්වොත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනි. ඒතකොට ආන්සර් එක වෙන්න ඕනි ඒකට ගැලපෙන ආන්සර් එකක්. ඒ කියන්නේ මෙහෙමයි අපේ ටාගට් එක තියෙන මේක අවුරුදු 10ක් දුවන්න නෙවෙයි. අපිට රේස් එකක් ඉවරනකන් යන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ මේ බ්‍රේක් ලයින් එක හයි කරලා තින්න බර අඩු වෙනවා. අපිට කොස්ට් ඉෆෙක්ටිව් බර අඩු සොලියුෂන් එකක්. එතකොට මේ කේබල් ටයි කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඇතුළේ ස්ටෑන්ඩඩ් යූස් කරන දෙයක්. ඒක නිසා අපි ඇක්සෙප්ට් මේක ගන්නවා කියවනම් ඇති. ඇත්තටම මේ වාහන ගොඩක් කරලා ගත්තාම මේ ජපාන් වලින් එනකොට උනත් වයහානසෙම ඔක්කොම කේබල් ටයි වලින් හයි කරලා ඉන්නේ. ඒ නිසා ඒක ඇක්සෙප්ට්. අර බ්‍රේක් ලයින් නම් හයි කරලා ඉන්නේ නැහැ කේබල් ටයි වලින්. ඒක ගමන්නේ. හරි. ඒක තමයි ඊළඟ ප්‍රසන්ටේෂන්. ඒතකොට හොඳට මතක තියාගන්න ඕන දේ තමයි ඊළඟ ප්‍රසන්ටේෂන් එකේ එනකොට ඔය කට්ටිය ප්‍රෝග්‍රස් එක තියා වැඩියෙන් පෙන්නන. කියන්නේ අනික් කට්ටිය ප්‍රෝග්‍රස් එක පෙන්වන්න බලන ඉන්න නිසා ඔය කට්ටිය ප්‍රෝග්‍රස් එක මොනවා හරි පෙන්වුවා නැත්නම් ලකුණු ටිකක් අඩු වෙන්න chance එක වැඩි. ඒක නිසා අර අඩුපාඩු හදපුවා හැම ඇනින් ඇනේ හයි කරලා තියෙන ඔන්න ඔය වගේ මොනවා හරි හැල්ලක් කියන්න බලන්න ඉන්න ඕන. ඔව් සර් මේ අපිට මෙහෙමත් කියන්න පුළුවන් සර් මේ චැසියට ඇසෙම්බල් කරනකොට මේ ප්‍රශ්න ආවා ඒවත් අපි මේ අන්න ඒක තමයි ඉම්පෝටන්ට් පාර්ට්. ඒතකොට දැන් ඔකට තැන තැන ඉඳන් යපිය අපි එක තැන් වලින් ඉඳන් හදලා මේක ඇසෙම්බල් කරන වෙලාව මේ වගේ ප්‍රශ්න ආවා. ඒවා අපි විසඳගත්තා. එක්සැම්පල් එකක් විදිහට මෙතන කියලා එහෙම පොඩි එකක් පෙන්නලා ඔය වගේ මොනවා හරි එකක් දෙන්න පුළුවන්. ඒක තමයි. අන්න ඒ වගේ ඉම්පෝටන්ට් පාර්ට් තමයි යූස් කරන්නේ. ඊට පස්සේ ෆයිනල් රිපෝට් එක මම ඊයේ අනිත් කට්ටියට ෆයිනල් රිපෝට් එක ගැන කිව්වා. එතකොට ෆයිනල් රිපෝට් එකේදී දැන් ඔය කට්ටියට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ඒ විදිහටම අදාළයි. දැන් මම කලින් කිව්වා දැන් ෆයිනල් රිපෝට් එක මේවා එන්න ඕනි කියලා. ඒ ටික හැම යූස් කරන්න. හරිද? එතකොට ඊට අමතරව complete dimensions එක drawing set එක එන්න ඕන. හරිද? ඊට පස්සේ complete assemble instructions. assemble instructions කියන්නේ දැන් චැසි එකේ බ්‍රේක් ලයින්ස් යන්නේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන්. දැන් මම කියන එක පැහැදිලිද මන්ද? දැන් මෙතන ඔයාලා අතර මේ ඇක්චුලි තියෙන. ඔකට මේ page එක පේනවද? ඔව් පේනවා. Google open කරලා තියෙනවා. එහෙම පේන්නේ නැහැ. පොඩ්ඩක් open. මෙන්න පේන්නේ කොහොමද පොඩ්ඩක්. දැන් පේනවනේ. ඔව්. මේ පේන කාර් එක පේනවද මෙතන තියෙන? ඔව්. මේ කාර් එකට කියන්නේ Lotus 7. එහෙම නැත්නම් දැන් කියනවා Caterham 7 කියලා. හරිද? මේ වාහනේ හැදුවේ මම මේක ගැන කියන්න ඊයේ කට්ටියට කිව්වා. මේකට ඉස්සෙල්ලාම හදුවේ 1950 ගණන් වල හදපු වාහනයක්. දැන් ඔයාලා යූස් කරන ගොඩක් දේවල් මේ වාහනේ ඒ විදිහටම යූස් කරා. හරිද?
මේක ඇත්තටම හැදුවේ මේ කිට් කාර් එකක්. කිට් කාර් එකක් කියන්නේ වාහනේ කෑලි විදිහට තමයි විකුණන්නේ. ඒ කියන්නේ කෑලි ටික බොක්ස් එක දාලා එවනවා. අපි ගෙදර එවුවට පස්සේ හයි කරගන්න ඕනේ. හරිද? ඉතින් බඩුවක් කෑලි කරලා එවුවා කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි එන්නේ. එතකොට මේ අපිට මෙන්න මේ වගේ හයි කරන ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනේ. හරි මේ වගේ නම්බර්ස් දාලා මේ බටේ කොහෙටද යන්නේ අර බටේ කොහෙටද යන්නේ අන්න ඒ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනි. සර් මොකද්ද සර් ඒ කාර් එක නම? ඒක නම් කේට්‍රම් සොල් කේට්‍රම් ඔකට මෙහෙම කරන් ලෝටස් 7 බිල්ඩ් කියලා ගෙහුවනම් හරි මේ මං පෙන්නපු ෆොටෝ එක කේට්‍රම් එකක් නෙවෙයි. දැන් අලුතෙන් හදන එක තමයි කේට්‍රම්. මේ තියෙන කේට්‍රම්. දැන් මේ කාර් එක තාම හදනවා. ඒතර දැන් මැනුෆැක්චර් කරන්නේ කේට්‍රම් කියන කම්පැනි. මේ කේට්‍රම් කියන්නේ මේ ස්පෙලින්ග්ස් තියෙන්නේ. හරි. මෙයාලා තාම මේ වාහනේ මේ විදිහටම හදනවා. ඔයාට ගෙදර ඕන නම් මේක හදාගන්න පුළුවන්. නැත්නම් ඕන නම් මේකේ ඩ්‍රොයිං සෙට් එක හොයලා දෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ වාහනයක් මේ හදනකොට ඒකේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් එනවා. මම ඊයේ සයිට් එක හොයලා පෙන්නුවා අර කට්ටියට. ඒ ජැසි එක තියෙන එක. මේ අනිත් තියෙන සයිට් එක මේ ආදිසි හොයාගන්න. මේක තමයි සාමාන්‍ය වාහනේ ගන්න තියෙන්නේ. කඩේ. මේක එක විදිහට ගන්න පුළුවන්. මේ තින්නේ හොඳ මේක ඔහොම තියෙනවා. දැන් ඔය කට්ටිය මේ වාහනේ assemble instructions දෙන්න ඕනේ. assembly instructions කිව්වහම දැන් එක්සැම්පල් එක තමයි බ්‍රේක් ලයින් එක කොයි ලයින් එකද ගියද බ්‍රේක් ලයින් එක නම්බර් 1 එකක් තියෙනවා නම්බර් 2 එකක් තියෙනවා නම් නම්බර් 1 එක මේ ලයින් එකේ යන්න ඕනේ නම්බර් 2 එක මේ ලයින් එකේ. එහෙම දෙන්න ඕනේ. හරිද? මේ අයි බ්‍රේක් ලයින් දෙකක් යන්නේ එකකින් මේක කරන්න බැරි. ඒක කිව්වස මේ බ්‍රේක් බට දෙකක් යනවනේ පිටිපස්සට. මේ කියන්නේ සෙපරේට් යවන්න ඕන අර විදිහටත් පුළුවන් සර් කියන විදිහට. මේ කියන්නේ තනි ලයින් එක පිටිපස්සට යවලා පිටිපස්සෙන් දෙකට කඩන්න කියලා සර් කියන්නේ. ඔව් ඒතකොට හැබැයි මෙතන ප්‍රොපෝෂන් වැල් එකක්. බැලන්ස් එක යන්න. දැන් ප්‍රශ්න නැද්ද වෙනදා තිබ්බට? ඔය මොන කවන්නේ නැද්ද? වෙනව තිබ්බට. මෙහෙම තිබ්බට නම් අවුල් නැහැ. අපි වැඩේ තියෙනවා. ප්‍රොපෝෂන් ලයින් එකේ කතන්දරේ සර් මේ වෙලාවට මතක් කරේ ඒක සර් පොඩ්ඩක් කියලා දෙන්න සර් තේරෙන්නේ නැහැ ඒක. ඉස්සරහට වැල් එකේ වෙන්නේ මේ බ්‍රේක් එක ප්‍රෙෂර් කරනකොට දෙපැත්තටම බ්‍රේක් එක බැලන්ස් වෙලා යන එක. දැන් මේකේ ප්‍රොපෝෂන් වැල් එකක් යූස් වෙන්නේ නැහැ. කිව්වා දාන්න කියලා නම් අපි ඒක හැබැයි එහෙම කියන්නේ ඩිසයින් එකට දැම්මේ නැහැ. එහෙම දෙපැත්තට ලයින් දෙකක් යනකොට ප්‍රොපෝෂන් වැල් එකක් ඕනේ නැහැ. හදලා තියෙන කොහොමද දන්නවද? මේක මේ වගේ ඩිසයින් එක දැන් මේ ඔයාලා ඇඳලා තියෙන එකේ මාස්ටර් පම්ප් එක කවුද ඩිසයින් කරාද නැත්නම් ගත්තද කියන්නේ? ඒක නම් ගත්තා. ඔව් මාස්ටර් පම්ප් එකේ එතකොට මේ වගේ ඒවයි මාස්ටර් පම්ප් අරන් තියෙන්නේ ලයින් දෙකක් අවුට් වෙනවා. ඒක ප්‍රොපෝෂන් වැල් එකක් ඕනේ නැහැ. ලයින් දෙකම අවුට් වෙනකොට ලයින් දෙකටම බැලන්ස් වෙලා යන්නේ. ප්‍රෙෂර්. සර් මේ ප්‍රෙෂර් එක ඉස්සරහා රෝද වලට වැඩිපුර ඕනේනේ. ඔව්. එතකොට මේ බැලන්ස් කරලා ගිහිල්ලා හරියන්නේ නැහැ නෑ සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සරහට වැඩිපුර ප්‍රෙෂර් එක අවශ්‍යම නැහැ. එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඕක වෙන්නේ බ්‍රේක් එක ඉස්සරහට ලොකු බ්‍රේක් එකක් යූස් කරනවා. ඒ කියන්නේ ඉස්සරහ ඩිස්ක් එකේ සයිස් එක ලොකු කරනවා. දැන් ඔයාලගේ නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද weight එක සංකර තියෙන පිටිපස්සට. ඔව් නේද? වැඩිම බර තියෙන පිටිපස්සට. නෑ සර් අර බ්‍රේක් එක ගහද්දි සර් පිටිපස්සේ බරත් අර ඉස්සරහට රෝද වලට එනවනේ. ඒකයි මේ. ඒක නම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ මේ. ඔව් සර් එහෙම නම් වෙන්නේ නෑ. නෑ මේ තියරියට අනුව. ඔව් තියරියට අනුව නම් එහෙම වෙනවා. සස්පෙන්ෂන් එහෙම ගොඩක් අද නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි සර්. එහෙම ඕනනම් ඉස්සරහට ප්‍රොපෝෂන් වැල් එකක් දාන්න පුළුවන්. ඉස්සරහට ප්‍රොපෝෂන් මේ රිපෝට් එකකට දැම්මා මේ ප්‍රොපෝසල් එකට. ඒක අවබෝධ. සර් ප්‍රොපෝසල් එක අපි සබ්මිට් කරපෙව්වා මේ අවසානට ෆයිනල් රිපෝට් එකට එද්දි වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ නේද සර්? ප්‍රශ්නයක් නෑ මේ ඔබ්ජෙක්ටිව්ස් ටික කම්ප්ලීට් නම් ඉච්චරයි. ඔබ්ජෙක්ටිව්ස් වල දීලා නැහැ ප්‍රොපෝෂන් වැල් එකක් යනවා. නෑ දීලා නෑ. එහෙනම් අවුලන්නේ. ඔබ්ජෙක්ටිව්ස් එක තමයි හැමදේම බලන්නේ. ඔයාලා මේ දේවල් තමයි කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ ටික කරලා පෙන්නුවොත් ඇති. බ්‍රේක් ඩිස්ටන්ස් එක මේ පොඩ වෙනස් වුණා ඒකයි. ඒක අවුලන්නේ. ඒක වෙනව කොහොමද? නම් ප්‍රොජෙක්ට් වල එහෙම තමයි පටන් ගන්න එක නෙවෙයි අන්තිමට හදන්නේ. නෑ සර් මේ ඔය බ්‍රේකින් ඩිස්ටන්ස් එක අර සර් කිව්වා වගේ මේ බ්‍රේකින් ඩිස්ටන්ස් එකයි ස්ටොපින් ඩිස්ටන්ස් එකයි වෙනස් නේ සර්. එතකොට ඒ ගැටලුවක් වෙන්නේ නෑ සර්. බ්‍රේකින් ඩිස්ටන්ස් එක ආවේ 18යි ගාණක් මේ ස්ටොපින් ඩිස්ටන්ස් එක ආව 35.2ක් වගේ. 35 වුණා මීටර් 35 අඩි 35 මීටර් 35 කියන්නේ අඩි කීයක්ද?
එතකොට 3න් ගුණ වෙන 90 ගන්න. අවුල නෑ මේකට අවුල් පයින්න්නේ. ඔව් සර් මං බැලුවා මේ ගොඩක් වාහනවල මේ 100 ගණන් එහෙම එන්නේ. එතකොට මේ අපේ එක සාපේක්ෂව ගත්තොත් හරි. ඒ කියන්නේ 100 ගණන් කියන්නේ මේ මීටර් 100 ගණන් එන වාහනයක් මම දැක්ක රිසර්ච් පේපර් එකක තිබ්බා. ඔව් ඒක අවුල නෑ. ඊට එච්චරම. මේක දැන් කොහොමද නැවතුණා කිව්වොත් ඇති. මේ හරි එතකොට ඊට පස්සේ මොකද කිව්වේ රිපෝට් එකනේ. රිපෝට් එකේ එතකොට ඉන්ස්ට්‍රක්ෂන් ටික ෆලෝ කරන්න ඩයිමෙන්ෂන්ස් එක්ක ඒක ඔක්කොම හැම එකෙම ඩයිමෙන්ෂන්ස් ඩ්‍රෝවින්ග්ස් ඒ ටික ඇඩ් කරන්න. එතකොට පීස් බයි පීස් ඩීටේල් දෙන්න ඕනේ. හැම එකම පාර්ට් එකෙන් පාර්ට් එක දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බ්‍රේක් එක යූස් කරනකොට මොන බ්‍රේක් එකද? ඇයි ඒක යූස් කරන්නේ? අන්න එහෙම හැම එකම එක්ස්ප්ලেইন වෙන්න ඕනේ. ඊට පස්සේ ඇසෙම්බලි ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන එකේදී තමයි මම අර ඉස්සෙල්ලා හිටියා. දැන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ අපි හිතමුකෝ මෙන්න මේ පයිප් එක කියලා මේ බ්‍රේක් ලයින් එක කියලා මේ බ්‍රේක් ලයින් එක නම්බර් 1 කියලා දාලා හරිද නම්බර් 1 බ්‍රේක් ලයින් එක කොහොමද හයි වෙන්නේ කොයිතැනද හයි වෙන්නේ කියන ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ. එතකොට ඔයාලා දැන් අර රිපෝට් දෙකක කතාවක් ඇහුවේ. ඔව්. ඔයාලගේ ෆයිනල් රිපෝට් එක යනවා යුනිවර්සිටි එකට. හරිද? ෆයිනල් රිපෝට් එක කියන්නේ ඔයාලා හදන රිපෝට් එක. ඔය කට්ටියගේ රිපෝට් එක යනවා යුනිවර්සිටි එකේ ඔය කට්ටියට මාක්ස් ලකුණු දෙන්න ඒක යනවා. ඊට පස්සේ අනිත් මංගේ අනිත් ටික දාලා තව එකක් හදන්න ඕනේ කියලා. ඒකට දාන්නේ තරකේ තියෙන ඩ්‍රෝවින් ටිකම තමයි මේකටත් එන්නේ. ඒකෙන් ලොකුත් එක්ස්ප්ලেইন කරන්න දෙන්නේ නැහැ. ඒ ටික නිකන් ඇසෙම්බල් කරලා තියෙනවා. හරිද? එතකොට ඒ රිපෝට් එක තමයි යූස් කරන්නේ වාහනේ මේන්ටෙනන්ස් රිපෝට්. ඒ කියන්නේ වාහනේ හැදුවා කිව්වොත් වාහනේ අඩුපාඩුවක් කොහෙද මේක යන්නේ මොකද්ද මේක කියලා බලා ගන්න ඕන. මේක පෙරලන් ගියාම මේ තියෙන්නේ මේක. අන්න එහෙම බලන්න පුළුවන් තත්ත්වයට තමයි මේ ડોකියුමන්ට් එකකින් එන්නේ. තේරුණාද? ඔව් ඔව්. මැනුවල් එක වගේ. ඔව් මැනුවල් එක වගේ. අන්න ඒ කියන්නේ වර්ක්ෂොප් මැනුවල් එකක් කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි එතනින් හදන්නේ. එතකොට පාර්ට් එකෙන් පාර්ට් එක කොහෙටද ගියේ ඒ ඩීටේල්ස් ටික ඒකේ තියෙනවා. මොකද දැන් ඔය කට්ටිය 14 දෙනෙක් ගෲප් 7ක ඕක ඩිසයින් කරලා පස්සේ කෑලි කෑලි වෙන වෙන තැන් වල. ඔව්. පොට් 7ක ඕක හොයන්න බෑනේ. ඒකට ඔය ටික ඔක්කොම එක තැනක තිබ්බොත් ඔයාලට දැන් මාහනේ හදන වෙලාවක හරි මොකකදී හරි ඕන වෙලාවක මේක යූස් කරන්න පුළුවන්. ටක් ගාලා පොත බැලුවොත් මේ තියෙන මෙතන මේක මෙහෙම මෙහෙම කියලා කියන්නේ. ඒකට තමයි ඒක දාන්න ඕනේ. ඔය ටික තමයි රිපෝට් එකට එන්න ඕනේ. ඊට පස්සේ මට ප්‍රශ්න තියෙනවා ඔකට දැන් හදන එක කොහොමද කරන්න යන්නේ? ඔයාලගේ ගෲප් එක කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? අපි සර් මේ අර මේ කියන්නේ බයික් එකේ මේ බ්‍රේක් නේ දාන්නේ. ඒතකොට සර් අපේ යුනිට් එක පිටින්ම අරන් ඇවිල්ලා මේ බ්‍රේක් හෝස් හොයාගත්තා. බඩු හොයාගත්තා. සර් මේ වීල් අප් එක අප්රයිට් එකයි ඒ දෙක තමයි ප්‍රශ්නේ තියෙන අපිට. ඒ කියන්නේ ඒ දෙකම ගන්න සෙට් කරන්න ඕනේ ඉඳලා දැන් ඒ දෙකම එකට මේ ගන්න පුළුවන් විදිහට තමයි ගන්න. තව ඒ දෙකම ගන්න. සර් මේ අපි දැන් දාන ස්කූටි බයික් එක නම් සර් මේ සෑහෙන කොමන් බයික් එකන්නේ. ඒ හින්දා ඒක නම් මේ කෑලි අපිට හොයාගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ රෝද දානකොට අපි හිතන් ඉන්නේ මේ ඒ රෝදෙයි හබ් එකයි රෝදෙයි මේ කියන්නේ දෙකම දෙකට ගැලපෙන දෙක ගේනවා. ඊට පස්සේ අර මේ අප්‍රයිට් එක අපිට මේ අර මැෂින් කරන්න නෙමෙයි මේ බට වලින් වෙල්ඩ් කරලා හදා ගන්න පුළුවන් නේ සර් මේ අප්‍රයිට් එක. ඒක අපි උඩට එක එහෙම තමයි නිකන් හිතාගෙන නම් ඉන්නේ සර් මේ මට මේ ප්‍රශ්නේ තිබ්බේ සර් අර මේ අපි දෙන්නට මේ අර බට මේ ඔයිල් ලයින් ප්‍රශ්නේ ඒකත් දැන් මේ සර් කියනවානේ හදා ගන්න පුළුවන් කියලා. ඒකට වෙන ගැටලුවක් නැහැ සර්. ඔයිල් ලයින් හදා ගන්න කියන්නේ? ඒ කියන්නේ මේ සර් කිව්වේ කියන්නේ අර අපිට මේ අවශ්‍ය දිගට ගන්න පුළුවන් කියලා හදලා රබර් හෝස් එක හදන්න පුළුවන්. ඒකයි. අනිත් හෝස් එකේ මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. මාත් බැලුවා මේ ඔය යකඩ හෝස් බටේ තියෙන. ඔව්. ඇලුමිනියම් නේ ඕක. ඇලුමිනියම් බටේ නම් ගන්න තරම් මම දැනට නම් දන්නේ නැහැ. ඒක තමයි. ඇලුමිනියම් බටේ ගොඩක් වෙලාවට හොයාගන්න වෙන්නේ අයින් කරන වාහනයකින් තමයි. ඒකනේ සර් දැන් ඒ වාරගෙනත් අපිට ඇලුමිනියම් දැන් අපිට ඕන විදිහට නමා ගන්න පුළුවන් වේද සර් මේ ඕන විදිහට නම් මේක ඔය බට. මොකොම වෙන්නේ ඔය බට වලට. හෝල් එක වැහෙන්නේ නැද්ද? නැහැ. ඔය බටේ නමන්න කරන්න තියෙන්නේ. ඔව්. බටේ නමන්න කලින් මේ අපි නමන්න ඕනි රේඩියස් එක තියෙනවනේ. ඔව්. ඒ රේඩියස් එක නිකන් යකඩ කැල්ලක් නමලා ඒකට තියලා ඒක දිගියක නැම්මම මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන මෙහෙම මේ ඩ්‍රෝවින් එක අර සර් කිව්ව විදිහට මේ චැසිය යටින් අර එන්න ඕන තැන් වලින් දාලා ඒ පෝස් එකේ දිග මැනලා මේ ඒ ප්‍රමාණයට හොයන් එනවා නේද? ඔව් එහෙම කරගත්තාම
ඒකට තමයි අතර ඩිසයින් එක කරන්න නැත්නම් ආවට පස්සේ දන්නේ නැහැ කොච්චර දිග ෆෝන් එක ඔව් ඩිසයින් එක කරාට පස්සේ ලීසි තමයි හදන්න. නැත්නම් ආයේ මඟදී හොයන්න දුවන්න වෙනවා. ඔව් මේ ඒකයි දැන් අනිත් ගෲප් වලට මම එදා කෑ ගැහුවා ඩිසයින් එකක් නැතුව මොනවා හදනවද කියලා තේරෙන්නේ නැහැ. දැන් මොන වටි වාහන වලද සර් මේ ඇලුමිනියම් බට ඉන්නේ කියලා සර් අයිඩියා හැම එකක් වාහනේම ඇල්මිනියම් එන්නේ. තියෙනවා. ඔය කාර් වල එහෙම එන තරමක් එන්නේ ඇල්මිනියම්. හරි. මේ ඒකේ අන්තිම කොනේ තියෙන මේව එකත් එක්ක ගන්න ඕනේ. අන්තිම කොනට එන මේ තියෙන පොඩි හයි වෙන කෑල්ල. ඔව් නැත්තම් ඇත්තටම මේ මේවා ගන්න තියෙනවා. ඔන්ලයින් ඕඩර් කර හැකි. ඔතලා බටේ ඔතලා රවුමක් විදියට එවනවා ඔක්කොම කෑල්ල ටික ඕක අර හයි වෙන මේ මොනවද කියන්නේ බ්‍රැකට් එක වගේ වැටෙන්නේ. ඔව් ෆ්ලෑන්ජ් එක කියන්නේ ෆ්ලෑන්ජ් එකයි ඒ සෙට් එකම ගන්න තියෙනවා. ඊට ඒක පස්සේ ලංකාවෙන් බෑනේ. ලංකාවෙත් ඇති. ඒක නිසා ලංකාවේ තියෙනවා නම් මේ ඉක්මනට ගෙන්නන්න පුළුවන්. දැන් අර පිටරටින් වගේ කොට කරොත් ඒක ලංකාවේ ඇති. ලංකාවේ තියෙනවා කියන්නේ උඹ ගණන් වැඩි. පරණවාදනේ හිමවා ගන්න එක තමයි ලේසි. මේ දවස්වල බඩු ගෙන්න ගන්න බැරි කතාවක් තියෙනවා. මේ දවස්වල බඩු ගෙන්නනවා කියන්නේ අමාරුයි. බඩු ගොඩක්ම ගන්න. ඒක නිසා ඒක අපිට සර් හදිස්සියේ හොයාගන්න බැරිනොත් එහෙම කේබල් සිස්ටම් එකකට යන්න බැරි වෙයිද? කේබල් දාලා බ්‍රේක් වැඩ කරවන්නද? ඔව් එතකොට බ්‍රේක් එක වැඩ කරන්නේ කොහොමද? මේවා හයි පෑඩ් ටික වැඩ කරන්නේ. ඒකට මොකක් කරේ කැලිබර් ටික කියන්නේ දාගන්න වෙනවා. රබර් මොහොස් දැම්මොත් රබර් රෝස් හයි ඇද්ද සර් අවුලක් නැහැ නේද සර් තියෙනව නේද එහෙම? මේ ඇල්මිනියම් බට නම් හොයාගන්න පුළුවන්. මට ෂුවර් මේ පරණ වාහන කඩන තැනකට වගේ ගියොත් ඔය බට ඕන තරම් දෙයි. හරි සර් අපි ඒක මේ බලන්නම්. එහෙම නැතුනොත් රබර් එකකට යන්න. ඔව් ඒ මොන රබර් එකකට යන්න. වාහනේ කොහමද අර කන්ඩිෂන් එකට හැදෙන්නේ නැහනේ. මේ ඒක තමයි හැදෙන්නේ. ඔව් මේකෙන් දැන් අපි මේ හබ් එක එහෙම වෙනස් කරලානේ එන්නේ. ඔව් ඒක නිසා අර වාහනේ ඒ කන්ඩිෂන් එන්නෙත් නැහැ. ඒ වගේ යන්නත් බෑනේ. බෑ. එතකොට බ්‍රේක් තදට ඕනේ නැහැනේ. කොහමද මැනුවල් නේ ඒක නිසා නවත්ත ගන්න පුළුවන්. ඕනේ. ඊට පස්සේ අර බ්‍රේක් එකේ මාස්ටර් කට් ඔෆ් ස්විච් එක ඔයාලා හයි කරනවද? අර මේ ඉමර්ජන්සි ස්විච් නේද? ඔව් ඒක තමයි සර් ඒක ගන්න නම් හැබැයි ලොකුම අයිඩියා එකක් නෑ. ඒක ඩිසයින් එකට නම් ඒක ඇඩ් කරන්න වෙනවා. ඩිසයින් එක අපි දාලා තියෙනවා ඒ කියන්නේ. ඩිසයින් එකට දාලා තියෙන්නේ නේ. ඒක තාම ඔයාලා කියන්නේ සර් උනාට මේ ඇක්චුවේටර් අප්ඩේට් නෑ. ඔව්. ඒක අපි ෆුවල් කන්ට්‍රෝල් එකක් නේද සර් කරන්න ඕනේ? නෑ. ෆුල් කන්ට්‍රෝල් නෙමෙයි එකෙන් එන්නේ. ඒක වෙන්නේ මොකක්ද දන්නවද? ඒක වෙන්නේ මෙහෙම දෙයක් ඉන්නේ. බ්‍රේක් එක සම්පූර්ණයෙන් පෑගුණාම ඔව් ඒ ස්විච් එක බ්‍රේක් එක ඕන් දැන් අපි සාමාන්‍ය පාගන දුර තියෙනවනේ. ඔව් එතනින් පල්ලෙහාට ගිහිල්ලා උඩරිම යන්න තියෙන දුරට ගියාම එතන ස්විච් එකට වදිනවා. ඒ ස්විච් එකට වැදිච්ච ගමන් රිලේ එක ඔෆ් වෙන්න ඕනේ. එන්ජින් රිලේ එක තියෙන එන්ජින් එකට කරන්ට් එක යන රිලේ එක. ඔව් ඉග්නිෂන් එක තියෙන ස්පාර්ක් එක දෙන රිලේ එක තියෙනවා. ඔව් සර්. ඒක ඔෆ් වෙනවා. ඒක ඔෆ් වෙච්ච ගමන් එන්ජින් එක ඔෆ් වෙනවා. එතනින් හට එන්ජින් එක වැඩ කරන්නේ නැහැ මේ ස්පාර්ක් නැහැ. හරි හරි සර්. ගොඩාක් සිම්පල් දෙයක් ඒකේ තියෙන්නේ. කතන්දර එන්නේ නේද? ඈ? ඒ කියන්නේ බ්‍රේක් එක ඔයිල් ටික බැස්සාම තමයි ඒක වෙන්නේ. බ්‍රේක් එක බැස්සා ඔයිල් බැස්ස ගමන් පැඩල් එක සම්පූර්ණයෙන් පල්ලෙහාට යනවනේ. ඔව් පැඩල් එක සම්පූර්ණයෙන් ගිහලා අර ස්විච් එක වැදිච්ච ගමන් ස්විච් එක ඔන් කියන්නේ ඒකෙන් මේ ඩිස්කනෙක්ට් වෙනවා රිලේ එක. අපි හිතන් හිටියේ සර් ඒ ස්විච් එක මේ අපි මැනුවල් කියන්නේ අදිසියක් වුණොත් එහෙම අපිට දාගන්න තියෙන එකක් කියලා. නෑ එහෙම නෙමෙයි. ඇත්තටම ඕක මේ මොකුත්ම ඉලෙක්ට්‍රොනික මොකුත්ම නෑ. ඕක පාගපු ගමන් මේ රිලේ එක මේ ග්‍රවුන්ඩ් වුණා නම් එහෙම රිලේ එක ඔෆ් වෙනවා. ඔව් රිලේ එකේ කරන්ට් එක රෙසිස්ටර් එක කරා ග්‍රවුන්ඩ් කරලා දාපු ගමන් ඔෆ් වෙනවා. එච්චරයි. ඔය අපි ඩිසයින් එක නම් දැම්ම මේ හදන එකට දාන්න වෙන්නේ. හදන එකට නම් ඔය ස්විච් එක නම් ඕක නම් එච්චර අමාරු වැඩක් නෙමෙයි. දාන්න ඕක කියලා නෑ නේද? නෑ දාන්නම කියලා ගන්න පුළුවන් වුණොත් දාමු. වෙලා මදි වෙයි කියලා මට හිතෙනවා. ඔබ්ජෙක්ටිව් වල නම් තියෙනවා නේද? හා? දැන් ඔබ්ජෙක්ටිව් වල නම් අපි දාලා තියෙන්නේ. ඔබ්ජෙක්ටිව් වල තියෙන නිසා ඩිසයින් එකට ඒක ඇඩ් කරන්න. ඔව් හරිද? හදන එකට ඒක ඕනේ නැහැ. හදන එකට ඕක ඕනේ නැති වෙයි. අපි බලමු ඒක පුළුවන් වුණොත් ඔය නිකන් ස්විච් එක හයි කරන්නයි වයර් දෙක තුනක් දාන්නයි. ඒක අවුලක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා ඒකේ වයර් එකේ යන තැන පෙන්වන්න ඕනේ මේ ඩිසයින් එකේ.
දැන් නිකන් යට ස්විච් එක විතර දාලා තියෙනවා පැඩල් එක යටින් පැඩල් එක යටම. ඔව් එතකොට මේ වයර් එක ඔය කට්ටිය කතා කරගන්න ඕනි පවර් ට්‍රේන් කරන කට්ටිය ඉන්නේ. ඩ්‍රයිව් ට්‍රේන් කරන කට්ටිය ඉන්නේ. දිශාන්තත් තියෙනවා. දිල්ෂාන්ලයි ඊට පස්සේ සේෆ්ටි කරන අය ඉන්නේ. ඇත්තටම ඔය බ්‍රේක් එකේ ස්විච් එක ඔයාලා හයි කරලා දීලා ඔයාලන් ස්විච් එක දානවා ඒක නිසා ඒකේ වයර් ටික අතෙන්ද අරන් දුන්නා නම් ඇති. ඒතර වයර් හානස් එක ඇත්තටම වයර් හානස් එක මෙතන හැදෙනවා. දැන් මෙතන මේකේ අඩුපාඩුවක් තියෙනවා මේ ඔකට පේනවද දන්නේ මම කිව්ව මෙතන නෑ ස්ටියරින් එක හයි වෙන්න ඕනි බ්‍රැකට් එක නෑ. පේනවද? ස්ටියරින් මෙතන ෂාෆ්ට් එක කොහම යනවනේ. ඒක තියෙන්න ඕනේ. සස්පෙන්ෂන් කට්ටිය තියෙනවා. ඔව් ඒක ඒ කට්ටියටම දායි. මේ ජැසි එකේ කට්ටිය මෙතන මේ මේක දාන්න කිව්වා මම කිව්වා ඒ කට්ටියට දායි. එතකොට ඒක දැම්මහම මෙතෙන් එනවනේ මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් සෙට් එකක්. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් සෙට් එක බයික් එකේ ඉන්ස්ට්‍රුමන්ට් නෙවෙයි යූස් කරන්නේ. දැන් යූස් කරන්න ඕනේ ඉන්ස්ට්‍රුමන්ට් සෙට් එක මම අතන හොයලා දෙන්නම් කියලා ඉතින් දැන් ඔකත් හොයන්න ගියමට වඩා easy කියලා මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් තමයි ඔකට යූස් කරන්නේ. මෙතෙන් මේ වගේ easy එක මෙන්න මේ වගේ එකක්. මේක ඇත්තට සෑහෙන ගණන් අපි ඩිසයින් එකට විතරක් දාමු ඒක නිසා. මේක සාමාන්‍ය ලක්ෂ 2ක් විතර වෙනවා. මේ ECU එකයි මේ ඩෑෂ්බෝඩ් එකයි වෙනම ගන්න පුළුවන්. ඒතකොට මේ ECU එක ඕනේ වාහනයකට හයි කරන්න පුළුවන්. අපේ දැන් මගේ වාහනේට මම ගත්තොත් මේ ECU එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් අරගෙන. හරි. chassis dynamometer එකට දාලා ප්‍රෝග්‍රෑම් එක ලිව්වා මේක හයි කරා. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකක් පෙන්වන්න ඕනද? නෑ 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 ඔකට මේ මොකුත් වෙන්නේ නැහැ. ඒක මොකුත් කරන්නේ නැහැ. මම නිකන් කියන්නේ. හරි. මේ සෙට් එක හයි කරාම ඔය වයර්ස් ටික එනවනේ. මේකට යන වයර් හානස් එක තියෙනවනේ. ඔව්. ඒ වයර් හානස් එක මෙන්න මේ කොහෙන් හරි යනවා. දැන් අපි හිතමු කොයි වයර් හානස් එක ගොඩක් කරාට වයර් හානස් එක දානකොට හිතන්න ඕනේ කොච්චර ඉක්මනට මේක සර්විස් එකකට ගලවන්න වෙයිද අන්නම්ම. ඒතකොට වයර් හානස් එක ගොඩක් කරාට මෙන්න මෙහෙම ලයින් එකේ යයි. හරිද? මෙතනින් ගිහලා තමයි එන්ජින් එකට නෝ ගහන්නේ කෙලින්. ඔව්. එතකොට ඒකත් එක්ක ඔයාලගේ මෙතනින් එන වයර් එකක් මේ හානස් එකටම සෙට් කරලා හැම ගන්න ඕනේ. හැම පැත්තටම වයර් යවන්නේ නැහැ. දැන් වාහනේකුණත් ඔක්කොම හානස් එක එකටම යන්නේ. ඔව්. එතකොට මේ වගේ මේ වයර් එක මෙතනින් ඇවිල්ලා මේ කට්ටියගේම හානස් එකත් එක්ක සෙට් කරලා මෙතෙන් යන්න ඕනේ. එතකොට මේ ඩ්‍රයිවර් ඔක්සිලරි සිස්ටම්ස් කරන අයට හානස් එකට කෙලින්ම අඩුපාඩු වයර් ටික ඔක්කොම මේකෙන්ම පෙන්වන්න හැකියි. එතකොට ඒ කට්ටියට වයර් ටික දාලා මේක මෙතෙන් යන්නේ. මෙතන ඩ්‍රයිව් ට්‍රේන් කට්ටියට මේ වයර් ටික ආවා කිව්වහම එතකොට ඩ්‍රයිව් ට්‍රේන් කට්ටිය දන්නවා මොන වයර් එකද කොතැනද යන්න ඕනේ. එයාලා ඒ ටික පෙන්වනවා. හරිද? හරිද? ඒ වයර් එක යන්නේ කොහොමද? ඊට පස්සේ වයර් එක සාමාන්‍ය නිකන් යවන්නේ නැහැ නේ. ඔක අර ෆ්ලෙක්සිබල් මේකට වටේන් යවන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් දැම්ම නම් ඇති. ඔය ටික තමයි. එතකොට අර මේ වාහනේ හදන වෙලාවට ඔකට ඒ වයර් එහෙම නිකන් යවන්න එපා. නිකන් වයර් හතර අතර දාලා තියන්න එපා. වයරින් ටික පොඩ්ඩක් කේසින් එක එහෙම දාලා කේසින් වලට එහෙම ලොකු වියදමක් යන්නේ නැහැ නේ. දැන් ඔය හැමතැනම නෙමෙයි දැන් ස්පෙෂල් එන්ජින් එක හරියයි ඩ්‍රයිව් ඉන්න හරියයි ඒ හරිය කේසින් එක එහෙම වයර් ටික දාලා තියෙනවා. සර් අපි මේ වාහනේ හදන්න පටන් ගත්තී සර් මේ කැම්පස් එකට එනවනේ සර්. ඔව් මන්ද ඔව් සර්. මම එන්න ඕනේ. આવොත් ලේසි නේද? එනවා මං එනවා. ඒ කියන්නේ මේ ඇත්තටම සර් අපිට අර ගොඩක් ප්‍රැක්ටිකල් දැනුම නැහැ නේ සර් මේ සර් හිටියොත් අපිට ලේසි කියන ගොඩක්ම ලේසි. මං එනවා කොහොමද එනවා මේ දැනටත් බඩු ගණ්ඩේ ඔක්කොම බාර දීලා තින්නේ මේ ඇල්මිනියම් එහෙමත් මං දුන්නා ගණ්ඩ කියලා පුළුවන් නම් සල්ලි වලට ඊට අමතරව අර කම්පැනි එකකින් දෙන්නම් කිව්වා ස්ටීල් දෙන්නම් කිව්වා මේ chassis එකට නම් එයාලගෙන් මේ ටික ගන්න එක බලන්න ඕනේ. ඔයාලගේ මොන හරි කෑලි ටිකක් මම බලන්නම් ඉල්ල ගන්න පුළුවන්ද කියලා. මේ දවස්වල කම්පැනි බඩු ඉල්ලන්න ගියාම නිකන් අමාරුයි. ඒකයි දැන් ඔයාලගේ පාර්ට්ස් නම් ඇත්තටම ඉල්ල ගන්න හරියන පාර්ට්ස් ටිකක් තියෙනවා. මේ ඊපෙරේද ඇක්සිඩන්ට් වෙච්ච බයික් එක NS එකක් මොකක්ද හප්ප ගත්තා නේද? ඔව්. අන්න ඒක නම් ඇති බඩු. ඒක බැහැ දාන්න. ඒ වගේ බයික් එකකින් වැඩි බඩු ටිකක් හොයාගන්න පුළුවන් නම් කවුරුත් ඉන්නවද ඉන්ෂුරන්ස් එකෙන් වැඩ කරන කවුරු?
අඳුරන යුනියන් ඇසුරන්ස් එක ඉන්නවද? ඈ? ඉන්නවද? කවුද? මේ ගෙවල් නැක්ක ඉන්නද? එයාලගෙන් අහන්නේ Union ඉන්ෂුරන්ස් වල බයික් එහෙම ඇක්සිඩන්ට් කන්ඩෙම් බයික් වල පාර්ට්ස් විකුණනවා. හ්ම්. එකතු කරලා දැන් ඔය ඇක්සිඩන්ට් නෙවෙයි අයින් කරන කෑලි ඔක්කොම විකුණනවා. යුනියන් එකේ. ඈ? යුනියන් ඇසුරන්ස් එයාලෙන් අහන්න. අර මාළු. මොකද අපේ ගෙවල් ළඟ තියෙන එක කඩයක් එහෙම මේ ඔය ගෙනලා විකුණන එක. මම ඉතින් ගියත් ඔගේ බලන්න. හා. ඒක ඉතින් අර බයිකේ පාර්ට් එක හරියට දන්නවනම් ඒකම ගන්න පුළුවන්. එතන නම් හොයන්න ගියාම දවස් 3-4ක් ඉන්න ඕනේ එතන. ඒ කියන්නේ තනිකර කන්දක් පුරවලා තියෙනවා බඩ. ඔය ටික තමයි දැනට කියන්න තියෙන්නේ. වෙන නම් මොකුත් නැහැ. මම බලන්නම් බටයක් හොයලා දෙන්න මොනවා හරි කරගන්න පුළුවන්ද කියලා. මම හෙට දවල් කතා කරලා බලන්න තැන් දෙක තුනකට. හරි සර්. හරි. මොකක් ප්‍රශ්න තියෙනවද? නෑ සර් තිබ්බේ ඔක්කොම ඇහුවා. හරි. මම වීඩියෝ එක ඕනේද? වීඩියෝ එක එහෙම නම් අප්ලෝඩ් කරලා තියන්නම්. ලින්ක් එක දාලා තියන්නම් මේ බලලා දිගටම තියන්න නම් ඕනේ නෑ නේද? මේක YouTube වල දාලා තිබ්බම බලනවා මිනිස්සුන්ට පේනවා. හරි කමන්නේ මම දාලා තියන්න. අපි ඩවුන්ලෝඩ් කරලා මේ බන්ඩ මේ අපි ඩවන්ලෝඩ් කරලා මේ සට කියන්න සයිට සේ ඩිලිට් කර YouTube වලට යන්නේ කොකට ලේසින්නේ වෙන තැනක දානවා. ඒක කොස්ට් එක ඒකම නින්න සදව මම ඒකට දාන්නම්. එතකොට තව දෙයක් ඔයාලා මේ බලාගන්න මේ බ්‍රේක් ලයින් එක හදන විදිහක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රේක් ලයින් එක නිකන් හදන්න බෑ. හරිද? මේක මට මේක කියන්න දෙයක් නෑ මම කරන්න දන්නවා. බ්‍රේක් ලයින් එකේ ඔයාලා බ්‍රේක් ලයින් එක ගලවලා තියෙනවද? නෑ සර් මම නම් ගලවලා නෑ. බ්‍රේක් ලයින් එක ගැලවුවාම ඔය ඇලුමිනියම් ලයින් එකේ අන්තිම කොන බලන්න ඒක නිකන් ලොකු කරලා වගේ තියෙනවා. හරිද? ඒක කරගන්න ටූල් එකක් අපි හදාගන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෑ මේ නිකන් කෝන් එකක් වගේ එකක් හදලා ගහුවනම් හරිනේ. ඔව් ගහන්න ඕන නිකන් තියලා තද කරාම මේක ලොකු වෙනවා ටික. ඔව්. ඇලුමිනියම් නේ. ඔව්. අන්න ඒ වගේ එකක් හදාගන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලන්න මේ නිකන් බලන්නකෝ බ්‍රේක් ලයින් ප්ලම්බින් හරි මොනවා හරි YouTube වල ඔය YouTube වල තියෙනවා නේද කාර් රෙස්ටෝරේෂන් පෙන්නනවනේ. ඔව්. පරණ කාර් රෙස්ටෝරේෂන් කරනකොට උන් ඇලුමිනියම් වලින් සම්පූර්ණ මේක දානවා. ඒ වෙලාවට එහෙම පෙන්නනවා. එහෙනම් පොඩ්ඩක් බලන්න මට මේ පාට මතක් වෙන්නේ මම වීඩියෝ එක කම්මුණොත් එවන්න. හරි සර්. හරි එහෙනම් good night. අර වැඩි කරන්න මට ඉල්ලපු ටික මට දෙන්න. හරි. කැල්කියුලේෂන් ටිකක් තියෙනවා ඒක බලන්න ඕනේ. ඔව් ඒක මේ සර් මේ සර් අර මේ දිල්ෂාන්ලගේ රිපෝට් එක මේ හොඳයි කියලා කිව්වේ සර්. ඔව්. සර් ඒක ඒකද මේ ෆයිනල් රිපෝට් එක? නෑ නෑ. ඒකට තව ඇඩ් වෙන්න තියෙනවා. හරි හරි. ඒක නිකන් මේ අර මේ නිකන් ආරම්භයක් වගේ නේද සර්? ඔව්. ඒ ෆලෝ කරන්න ඕනේ පාත් එක හරි කියලා මම කිව්වා. හරි සර් හරි හරි. එතකොට අර කිව්ව විදිහට මේ මං ඩිසයින් එකේ අර අඩුපාඩු ටික හදාගන්න රබර් රෝඩ් ටික දාගන්න ක්ලච් එකයි බ්‍රේක් ඇක්සලරේටර් එකයි ටික පොඩ්ඩක් අනිත් කටියත් එක්ක කතා කරලා ලැසන් ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ ඩ්‍රයිව් ඔක්සිලරි සිස්ටම් කට්ටියට මං කියන්නම් මෙතෙන්ට මේ කකුල තියාගන්න තැනක් හදාගන්න ඕනේ. ඔය ටික තමයි තියෙන්නේ. ඔව්. අර වයර් එක කොහොමද යවන්නේ ඒ ටික පොඩ්ඩක් බලාගන්න අනිත් කට්ටියත් එක්ක ඩිස්කස් කරලා. හරි දැන් ඔකට මේ අමාරුද දුර ඉඳගෙන මේක කරන්න නැත්නම් ඔක්කොම එක තැනකට ගියුද ඉතින්. සර් මේ ඩිසයින් එකට එනකන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි සර් 14 වෙනිදාට ගන්න පුළුවන් ඇතුළට. කවුද කිව්වේ? ඒ කියන්නේ සර් මේ ජනවාරි 4 වගේ නම් පටන් ගන්න ඕන සර් අපි මේ අර ක්වොරන්ටයින් වෙන්න නැතුවනේ. ඔව් 20 තමයි මම නම් රික්වෙස්ට් කරලා තින්නේ ඊට කලින් පුළුවන් නම් මම කියන්නේ. හරි සර් හරි හරි. මොකද අර ඔකට බඩු නැතුව ඇතුළට ගිහිල්ලා එළියට එන්නත් බෑ ඒ ප්‍රශ්නේ. ඔව් සර් ඔව්. ඒක මම 20 කිව්වේ මේ සතියේ දැන් ওই ටික ඉවරලා ලබන සතියේ බඩු ටික එකතු කරගත්තා 20 ගියා ක්වොරන්ටයින් වුණා 4 පටන්. ඔව් ඒක තමයි සර්. මේ දැන් මේ දවස්වල අපිට ඩිසයින් එක මෙහෙම කරගන්න පුළුවන්. ඔව් දැන් මේ අඩුපාඩු තියෙනවා දැන් හදාගත්තා හැකිනේ. මේ දවස් ටිකම අඩුපාඩු හදා අපි හිර වෙනවනේ ඊට පස්සේ. දැන් ඩිසයින් එක කරන එකේ වටිනාකමක් තියෙනවද? ඔව් සර් සෑහෙන දෙයක් තියෙනවා. ඉතින් අර ඒ කියන්නේ ඊට පස්සේ හදන්න ලේසි සර්. අර මේ අවශ්‍ය සයිස් දන්නවා නම් මනම්. ඒක තේරුණා නම් මට ඒ කරන්ට් ඔක්කොම අයිඩියා එක ආවා. නැත්නම් දන්නේ නැහැ මේ කොන්සෙප්ට් එක නේද? ඒකනේ මුලින් කිව්වට වැඩක් වුණේ නෑ නේ. එකෙක්වත් අහන්නේ නෑනේ. හදමු ගානවා හදන්නේ කොහොමද කියලා දන්නේ නෑ. අපි තිබ්බා
එතකොට වියදම වැඩි වෙලා යනවා වැඩි ඔය දෙකම ඉතුරු කරගන්න පුළුවන් සිස්ටම් එකට ගියොත්. ඔව් සර්. එතකොට පස්සේ කාලේ දැන් කොහේ හරි කම්පැනි එකක හරි වැඩ කරන වෙලාවක ඉගෙන ගත්තා මොනවා හරි වෙන දෙයක් හරි කරගෙන ඉන්න වාහන හදන්න බැරි වුණොත්. හරි එහෙනම් අර මේ සර් මුල ඉඳන් අපිට අර මේ වැඩ කරන්න මේව කියලා කියද්දි සර් අර කට්ටිය දැන් එක එක පැස්තර ඇදලා දෙටියන් ඊට පස්සේ වුණාට සර් අර මීටින් මේ ප්‍රසන්ටේෂන් වලදී සර් අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ නේ අපේ ගෲප් එකට විතරක් අනිත් කට්ටිය හැමෝටම ප්‍රශ්න වුණානේ. මම්මනේ ප්‍රශ්න අහන්නේ. ඔව්. ඒ ඊට පස්සේ එතනින් කට්ටියම ආයේ මේක වුණා මේ වෙනසක් වුණාද? ඔව්. කියන්නේ ඔක්කොම කරනවා අනිවාර්යෙන් අකුරට. ඔව් දැන් ඊළඟ එකට ඒ ටික කරගන්න ඒ විදිහට වෙන්න ඕන නම් අර මං කිව්ව විදිහට පොඩි පොඩි චේන්ජස් ටික ඔක්කොම කරන්න ඕනේ. දැන් ඊළඟ එකේ ඔය කට්ටියට ලකුණු අඩු කරන්න බලන්න ඉන්නේ. ඔව්. හරි. ඒ කට්ටිය තරහකට නෙවෙයි එහෙම තමයි ඔක වැඩ කරන සිස්ටම් එක. වැරදි හොයන එක තමයි අපි කරන්න ඕනේ කොච්චර. එහෙම ඉගෙන ගන්න. හරි ඔව්. හරි එහෙනම්. good night. හරි good night sir. මොනවද තිබ්බ කෝල් එකද? හරි සර් හරි. හරි good night sir. good night. මේ අර මේ මට අම හබ් එක පොඩ්ඩක් බලලා පස්සේ කතා කරන්න මේ කොහොමද මෙතන බෑරින් එකේ ප්‍රශ්න පස්සේ විසඳමු. ඒක මම කියලා දෙන්න. හරි සර්. හරි good night. Good night sir.